අයිබෝවන් හෙට රට අනාත හෙට දවසේ අපේ රට යා යුතු අත පිළිබඳව අද දවසේදී අපි කරන කතා බහ හෙට රට අනාත අද දවසේ ආරම්භ කරන්නයි අපේ සූදානම. හෙට රට අනාත කියලා කිව්වට මේ මොහොතේ මෙහෙම තිබුණට හෙට කොහේ අපේ රට යයිද අපිට කොහෙට කොතනටද යන්න වෙන්නේ කියන බොහොම බරපතල අවිනිශ්චිතතාවයක අපි ඉන්නේ. ගෑස් නැති, තෙල් නැති, කිරිපිටි නැති, විදුලිය නැති ප්‍රශ්නේ විතරක් නෙමෙයි අපිට තිබෙන්නේ. අපේ ජන ජීවිතේම නැති වෙලා. අපිට තිබ්බ බලාපොරොත්තු, අරමුණු, ඉලක්ක, ජයග්‍රහණ, සතුට මේ සියලු දේවල් මිනිස්සුන්ගෙන් නැති වෙලා. ලොකු ගැටලුකාරී තත්වයකට අපිපත් වෙලා. ඒ නිසාම අද සාකච්ඡාව අතිශයින්ම වැදගත්. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හෙට රට යන අත තුල කාන්තාව ගැන. ඔබට මතකද අපි ගිය සතියේ මේ සාකච්ඡා ආකෘතිය අපි ආරම්භ කරනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදයත් සමග අපේ තියෙන රූපවාහිනිය එකතු වෙලා මේ විශේෂයෙන්ම කාන්තා නියෝජිතයන්ට නැත්නම් මේ නියෝජිතවරියන්ට කිසියම් සැලකිය යුතු සාධාරණ ඉඩක් මේ මාධ්‍ය අවකාශය තුල ලබා දෙන්න, ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු ගැන කතා කරන්න, කාන්තාවගේ ප්‍රශ්න ගැටලු ගැන කතා කරන්න අපි හැම විටම උත්සාහ ගත්තා. එහි තවත් වටයක් අද ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. මොකද අද මේ ඔබ මම මුහුණ දී තිබෙන සියලු ගැටලු වල අවසන් තැන බවට, අවසන් ඉලක්කය බවට, අවසන් කේන්ද්‍රය බවට පත් වෙන්නේ අපේ ගෙදර කාන්තාව, අපේ අම්මා, අපේ බිරිඳ, අපේ සහෝදරය. නිසාමයි අද සාකච්ඡාව වඩාත් වැදගත් කියලා අපි කිව්වේ. නිසාම විවිධ දේශපාලන ධාරාවන් නියෝජනය කරන කාන්තා නියෝජිතවරියන් සිව් දෙනෙකුට අපි ආරාධනා කරා අද හෙට රට යන අතට. ඔවුන් අපි හඳුනා ගනිමු. ඊට පෙර හඳුනා ගනිමු අද දවසේත් අපේ සාකච්ඡා සභාව තුළ ඉන්නවා අපේ ගරු සභාපතිතුමා TNL සභාපති ශාන් වික්‍රමසිංහ මැතිතුමා. ගරු සභාපතිතුමනි ආයුබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා. ගිය සතියේ අපිත් එක්ක හිටියේ නැති වුණත් අද අපිත් එක්ක ඉන්නවා අපේ අධ්‍යක්ෂතුමා TNL අධ්‍යක්ෂ නීතිඥ සුදත් ජයසුන්දර මහත්මයා. ආයුබෝවන් කියලා ගෞරවයෙන් ඔබ පිළිගන්න ඔබතුමා. මොකද අපි ගිය සතියේ පොරොන්දු වුණා කොහොම හරි මේ සතියේ ඔබතුමාව එක්කගෙන එනවා කියලා. හොඳයි. අපි හඳුනාගමු අද දවසේ අපි විශේෂයෙන්ම ආරාධනා කරපු අපේ කාන්තා නියෝජිතවරියන් සිව් දෙනා. අපි මුලින්ම හඳුනා ගනිමු. අපි ආරාධනා කරා ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිණී කුමාරි වනිග සුන්දර මහත්මියට ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමියව. ඒ වගේම අපි ආරාධනා කරා මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රිණී සුධර්මා කුමාරි වන්නායක මහත්මියටත් ආයුබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කරා ගම්පහ මහනගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රිණී ශිරෝමී ගඟබඩ මහත්මියටත් ඔබතුමියවත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒත් එක්කම අපි ආරාධනා කරා රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුබිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිණී මුදිතා සෝමරත්න මහත්මියට ඔබතුමියවත් ආයුබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා. හොඳයි. අපි අහමු මෙතුමියන් අපිට උත්තර දෙවි. මොකද්ද ඔවුන්ගේ ප්‍රශ්න? මොකද්ද මේ මොහොතේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න? කොහොමද මේ ප්‍රශ්න අපි අභිබවන්නේ? කොහොමද අභියෝග අපි අභිබවන්නේ? කොහොමද මේ ප්‍රශ්න වලට අපි උත්තර හොයාගන්නේ? අපි ප්‍රශ්න කරමු. ඔවුන් අපිට පැහැදිලි උත්තර ලබා දෙවි. ඔවුන් දකින විදිය හෙට රට යන අත පිළිබඳව. සියල්ලට පෙර මා කැමති අද දවසේ ආරම්භ කරන්න අපේ සාකච්ඡාව ගරු සභාපතිතුමනි ඔබතුමාගෙන් මේ මොහොතේ ලොකු ගැටලුවක අපි මම හිතන්නේ මේ ගැටලුව ගරු සභාපතිතුමනි මේ රටේ එක පන්තියකට එක කොටසකට විතරක් නෙවෙයි ඉහළ සිට පහළටම දැන් මම හිතන්නේ අපේ රටේ පවුල් 10ක් 12ක් ඇරෙන්න ගරු අධ්‍යක්ෂම සභාපතිතුමනි අනිත් හැම පවුලටම මම හිතන්නේ මේ ප්‍රශ්නේ හැම ගෙදරටම මේ ප්‍රශ්නේ දැනෙනවා. මම හිතන්නේ මාධ්‍ය ආයතනයක් විදියට ලංකාවට රූපවාහිනිය හඳුන්වලා දීපු කෙනා විදියට කොහොමද මේ අර්බුදකාරී වෙලාවක මේ දහසක් ප්‍රශ්නත් එක්ක මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නේ. මේ මොහොතේ මම හිතන්නේ බරපතල ගැටලුවක් ඔබතුමාට අපිට අපි හැමෝටම තිබෙනවා. ඒක රටට අමුතු විදියකට බලපාලා තියෙනවා. ජනතාව උත්තරයක් නැතුව ඉන්න වෙලාවක්. මොකක්ද කියන්න තියෙන අපි කොතනින්ද පටන් ගන්නෙ? මෙතනින්ම පටන් ගත්තොත් වඩා වටිනවා කියලා. සභාපති. ලොකු ප්‍රශ්නයක්. මගේ සේවක මහතුරුන් මොන මහතුරුන් අවුරුදු 18 20 වැඩි කරපු කට්ටිය ඉන්නේ. ඉතින් ඒගොල්ලන් එක විදියකට ඉන්නවා. ඒගොල්ලන්ට පුපුරන වෙලාවට ඇවිදින් තියෙන්නේ දැන් නේ.
ඔක්කොමල පුපුරනවා. කරන්න බෑ. ඉතින් දැන් මම බැලුවා අපි තමයි ඔයමෙන් ආවම වශයෙන් ඩීසල් පාවිච්චි කරන අඩුවෙන්ම කරන්ට් එක විදුලි බලය ආරක්ෂා කරගන්න. නමුත් බැරි මිලියනට ගෙවුවොත් විදුලි බලයට මිලියන එකක් යන මාසෙකට වැඩිපුර කොහෙන්ද කරන්නේ? ආර්ථිකය වැටලා අර පීපල්ස් බැංකේ ඇඩ්වර්ටයිස්මන්ට් ටිකක් තිබුණා, ටෙලිකොම් එකේ තිබුණා. අද කිව්වා දාන්න එපා අඳුරේ ඉන්නේ මිනිස්සු කියලා. දැන්වත් ඒකලන් තේරෙනවද දන්නේ අඳුරේ ඉන්නවා කියලා නේ. මිනිස්සු අඳුරේ ඉන්නවා කියලා. ඒකනේ. ඉතින් උතුම කියන්නේ ලේසියට ජෙනරේටර් වලින් දුවන්න කියනවනේ. ඔය අමතර වියදම මෙහෙම දිවුවොත් අමතර වියදම නැහැ කන්නේ. ඒවත් දුවන්නේ සල්ලි වලින් ඩීසල්. සල්ලි වලින් ඩීසල් නිකන් දෙන්නේ නැහැ නේ. සල්ලි දීලා ගන්න ඩීසල් නැහැ ඒක. නෑ. ගියත් නෑ දැන් පොලිසියෙන් කියනවා ගෙන්න කියලා ලියුමක් තෙල් සංස්ථාවේ. තෙල් සංස්ථාවේ ඉඳලා ඉන්න පොලිසියෙන් ලියුමක් ගේනවා. ඔයා ගහන්නේ ළඟම තියෙන ෂෙඩ් එකෙන්. ළඟම තියෙන ෂෙඩ් එක ආණ්ඩුවේ නෙමෙයි. LOIC. ළඟ තියෙන ෂෙඩ් එකට ගියා පොලිසිය ළඟ. මහත්තයා කිව් එකේ එන්න. ඉතින් ලියුම දීලා වැඩක් තියෙනවා. ඉතින් කිව් එකේ මෙන්න පුළුවන්. ඒ කියන්නේ මාධ්‍ය හින්දා අත්‍යවශ්‍ය සේවා හින්දා ලියුමක් දෙනවා. ෂෙඩ් එකට ගියාම කියනවා පොලිමේ එන්න කියලා. පොලිම හැතැම්ම කාලක් විතර භාගයක් විතර තියෙනවා. තෙල් තිබ්බොත් දෙන්නම්. තෙල් ඉතුරු වුණොත් දෙන්නම්. ඉතින් කොහොමද? මේගොල්ලෝ බඩගින්න තියන්න බෑනේ සේවක මහත්තුන්ට. ඒගොල්ලන්ගේ ප්‍රශ්නකුත් නෙමෙන්නේ. අපේ ප්‍රශ්නකුත් නෙමෙයි. දැන් මේ ප්‍රශ්නේ මුණ ගන්න වෙනවා. ලොක්කො ටික හැංගිලා ඉන්න. වගේ වගක් නැතුව ඉන්නවා. වචනයක් කතා කරන්නේ. ඊට පස්සේ අමාරුවෙන් ගියා LOIC සෙඩ් එකකට. පොලිසිය කොහොමද ගහන්නේ ලෝරි වලට? ඒ ලෝරි ගෙනියන්නේ නැහැ මේ තියෙන ලියුම මෙව. කියලා ඉතින් බොරු පාට් එක දාලා ඉතින් පොලිසිය පස්සේ ඩ්‍රයිවර් නැගලා මම අඳුරුණා පොලිසිය මහත්තයා කියලා. ඒකට කියලා තියෙන හරි. ඒක තමයි අද ලංකාවේ ඇති මේක. අහිංසක දුප්පත් මිනිස්සු කොහොමද කරන්නේ? බැරි මනුස්සයට කොහොමද? හොඳයි අපි කතා කරමු තව දුරටත් මේවා ගැන. මොකද්ද මේවට තියෙන උත්තර කියලා අපි පුළුවන් විදිහට කතා කරමු මේ සාකච්ඡා සමග. අපේ මන්ත්‍රීතුමයාලට විවිධ අදහස් ඇති මේ සම්බන්ධයෙන්. අධ්‍යක්ෂකවරුනි මේක පැත්තකින් ඔබතුමායන් කරුණු දෙක තුනක් පැහැදිලි කරගන්න ඕනේ. එකක් අපේ අද සාකච්ඡාවේ පරමාර්ථය අරමුණ අපේ කාන්තා මන්ත්‍රීතුමියන් සමග අපි මොකද මේ ඉස්සරහට කරන්න යන වැඩේ කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. ඒ වගේම අපි පටන් ගත්ත තැන කරු සභාපතිතුමා. එතනින් අපිට ගැලවෙන්න බෑ. මොන ප්‍රශ්නේ තිබ්බත් මොන මාතෘකාව ගත්තත් මේ මොහොතේ අපි විදින පීඩණයෙන් අපිට එතන ඔළුව අහකට ගන්න බෑ. මොන වගේ තැනකින්ද පටන් ගන්න? ශාමික මහත්මයා අද මම සන්තෝෂයි අපි කාන්තාවන් නියෝජනය කරමින් മന്ത്രിවරයන් ඇවිල්ලා ඉන්නවා. මේකේ එක අරමුණක් උනේ ශාමික මහත්මයා මෙතන අපි ගත්තොත් එහෙම අපි ජනගහණයෙන් වැඩිපුර ඉන්නේ කාන්තාවන්. ඒ වගේම ඡන්ද දායකයන් හැටියට අපි ඡන්ද ප්‍රකාශ කරන්නන් හැටියට 56ක් තියෙනවා. දැන් ජනගහණයෙන් 53යි නේ 53ක් වගේ. ඉතින් ඒ අයට බලගැන්වීමක් හැටියට සහ ඒ අයගේ තියෙන උමනාකම් තමයි වැඩියෙන් මේ වෙලාවේ බලපාන්නේ. දැන් එතනට මම එතනට යන්නේ නැහැ. මොකද මේ മന്ത്രിවරයන් පුළුවන් ඒවට පිළිතුරු දීලා අපිට කියන්න මොකද්ද තියෙන මේ දැවෙන ප්‍රශ්නයන් සම්බන්ධව. දැන් මේ ඩීසල් ප්‍රශ්නේ ගැන එතනට මම ආවුත් වෙන දේ තමයි ශාමික මහත්මයා අද ගත්තොත් ඊයේ මුල්ලේ ආයතනයක මමත් ඉන්නවා සභාපතිවරයෙක් හැටියට. එතනදීම ලොකුම ප්‍රශ්නේ තමයි අපේ සර්වර්ස් කොහොමද වැඩ කරන්නේ කියලා. ගනුදෙනු කරනකොට සර්වර්ස් කොහොමද වැඩ කරන්නේ කියලා. සර්වර්ස් වලට වැඩ කරන්නේ හැමදේම තියෙනවා. අද ගනුදෙනු තියෙනවා නම් මුදල් ගන්නවා නම් ගෙවීම් කරනවා නම් සියලු දේම ඔය සර්වර්ස් හරහා යන්නේ. ඒකට ඩීසල් අවශ්‍යයි. ඒ ඩීසල් ප්‍රමාණය තියෙනවද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් කියලා. මොකද ඒක ඇන හිටියොත් වැඩ කටයුතු කරන්න බෑ. ගනුදෙනු කිසි දෙයක් කරන්න බෑ. ඊට හරහා මම මේ දැකපු එකක් තමයි අද මේකට මිනිස්සු ගොඩක් මේ hina වෙවි හිටියා. මේ සභාපතිතුමාට දකින්න නැති මේක උදේ රට යන ශාමික මහත්තයා නැති කරන්නේ නැති අද සභාපතිතුමාත් එක්ක diesel shipment in international waters refusers බෑ කියලා තියෙනවා to enter local waters අපේ මේ සාගර තියෙන මේ තීරයට එන්න බෑ කියලා till payment made. එතන ලස්සනම කතාව තියෙන්නේ the president has given a guarantee. හරිද? That funds should be released for the shipments but the captain has refused to accept this guarantee. දැන් ජනාධිපතිතුමා කියනවා guarantee එකක් දෙන්නම් කියලා නැවේ කපිතාන්වරයාට. කවදාවත් එහෙම එකක් වෙලා නැහැ.
සල්ලි එන්නේ බැංකුව හරහා ආවමනේ. දැන් මම ඒක මාත් එක්ක මම ලස්සන කතාවක් කිව්වා. මේ ලොරි එක බඩු ටිකක් බෑවට පස්සේ ලොරියේ ගෙනාපු මිනිහට කියනවා කියලා ඔයාගේ අයිතිකාරයට හරි කාට හරි ගෙවන්නම් කියලා එයාට පොරොන්දුවක් දෙනවා. මම ඔයාට ගෙවන්නම්කෝ. ඔයා මේ බොට් ටික දාලා යන්න. සල්ලි ගෙවන්න නැතුව. දැන් ඒ වගේ විහිළු කතා කොහෙද වෙන්නේ මෙයා? දැන් මෙතන කතා කරලා කියනවා මේ ජනාධිපතිතුමා කිව්වා කියලා. මම දන්නේ පත්තරේ හරියට මොකද්ද කියලා. President had given a guarantee that the funds would be released for the shipment but the captain has refused. මම දන්නේ captainට කතා කරාද වෙන එක්කෙනෙකුට කතා කරලා කිව්වද කියලා. මම පොරොන්දුවක් දෙනවා මේක ගෙවන්නම් කියලා. ඉතින් මේක දාලා යන්න කියලා. ඉතින් ඒ මිනිහ කියනවා ඒක කරන්න බෑ කියලා. ඒ මිනිහ අමාරු වෙටනවනේ. ඒක කරොත් හරිද? ඉතින් චාමික මහත්තයා ඒ වගේ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. අද වෙනකොට අපි දන්නේ අපි කොහෙද යන්නේ කියලා. දැන් සර්වර්ස් පමණක් නෙමෙයි අද යනකොට බෑක් ඔෆිස් ඔපරේෂන් කියලා තියෙනවා. වෙන රටවල් වලින් ඇවිල්ලා වැඩ දෙනවා ලංකාවේ කරලා ඒවට ගෙවනවා. මේ විදේශි මුදල් වලින් ගෙවලා කරා. එතකොට ඒක කරන්න හැකියාවක් නැහැ. මොකද හේතුව වෙලා තියෙන්නේ කරන්ට් එක නැහැ. එතකොට ඒක කොහොම කරත් දැන් 4G 2G 3G 4G ඔක්කොම ඉවරයි. දැන් මේගොල්ලන්ට එතකොට ගනුදෙනු කිරීමේ වෙන රටවල් එක ගනුදෙනු කිරීමේ හැකියාවක් නැහැ. එතකොට මේගොල්ලන්ගේ තියෙන මේ givisum ඔක්කොම ටික මේගොල්ලෝ ඛණ්ඩනය කරලා දානවා. මොකද මේකේ උල්ලංඝනය වීමක් හැටියට තමයි සැලකන්නේ. ඉතින් එන සල්ලි ටිකක් නැති වෙලා යනවා. ඊට පස්සේ බැංකු වලට ලොකුවට කිව්වා ඒක මේ චාමිකවන්ත දකින්න නැති ඩොලර් එක 202ට තිබ්බ අවස්ථාවේදී මේගොල්ලෝ කිව්වා 200 ඕක පල්ලෙහාටයි කියලා 186ට කියලා ඩොලර් ගත්ත පිට වෙන බැංකු වලින් අපේ බැංකුව ගත්තා. දැන් ඩොලර් එක කියලා දින 400ක් පහු කරගෙන. දැන් මේ ඔක්කොම කොහොමද මේ බැංකුව තවදුරටත් රඳාපවතින්නේ? මොකද එතන තියෙන පාඩුව බලන්න කොච්චරද කියලා. මාස දෙකකින් 186ට එයි කියලා. එතන ස්ථාවර වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. එක පාට මේක ගත්තා. අර ලිඩ් එක ඇරියා වගේ මේකේ ගැලවුවා. ගලවපු ගමන් මූඩිය ගලවපු ගමන් මේ කඩාගෙන ගියා. දැන් 450 ගානක ගිහිල්ලා. එතකොට දැන් වෙනකොට පවුම රත්තරන් පවුම 2,25,000 2,00,000 ඒ ගණන් වලට ගිහිල්ලා. දැන් සමහර උගස් බඩු ගන්න තැන් වලත් බයයි මේක ගන්න. මොකද ඒකට ගෙවන්නකොට ගෙවන්න සල්ලි නැහැ. ඒ මිනිස්සු අත. හරි චාම්කාරි. දැන් ඉතින් මේ පිළිවෙල කොහාටද යන්නේ කියන එක සම්බන්ධ වෙන්න මට නම් තේරෙන්නේ නැහැ. මම හිතන්නේ කාන්තාවන් ඉන්නන්ද අපිට කාන්තාවන්ගෙන් අහන්න පුළුවන්. අද එක්කෙනෙක් කෙනකොට මට ඉඳන් කියනවා උදේ මේ ආපන ශාලාවලට මේ ඉන්දියාප්පේ එහෙම හදන අයට දාගන්න බෑ. මොකද ලයිට් තිබ්බේ නැහැ වැඩ කරගන්න බැරුණා. ඉතින් ඒගොල්ලන්ට කන්න කොහෙවත් නැහැ. කන්නේ හෙව්වට කියලා. තව එක්කෙනෙක් ඉන්නවා බස් වලට ඉන්නවා කියලා 12ට විතර එනවා ගියාගෙන 10ට 8:00ට එන මිනිස්සයා බස් නැහැ කියලා. ඉතින් මෙහෙම ආර්ථිකය ගෙනියන්න බෑනේ ජාමකන්ට මේ විහිළු කතාවන්නේ කියන්නේ. ඉතින් මේක තව ඉස්සරහට දැන් අපි මෙතන ඉඳන් කතා කරලා ඉතින් අවුරුදු එකමාරක් තිස්සේ ඉඳන් ඕක පියවරෙන් පියවර අපි දැක්ක මේක විනාශ වෙමින් පවතිනවා. දැන් නම් මුකුත් පේන්නේ නැහැ. එක මිනිහෙක් කියනවා කවදාද අපි දැනගත්තේ තෙල් නැවක් ලංකාවට ආවා කියලා. කවදාවත් අපි ඒව දැනගෙන දැන් හරි තෙල් නැව වෙනකම් බලාගෙන ඉන්නවා අපි නිවුස් එක තෙල් නැවක් ලංකාවට ආවා කියලා. ඉච්චර පල්ලෙහාට අපි වැටිලා. ඒක ඇස්සේ දූෂණයක් යනවා. දැන් තෙල් නැවක් ආවමත් අපි දන්නවා වැඩක් නැහැ. ඔකට ගෙවන්න සල්ලි නැහැ කියලා. මම දන්නේ ඉතින් චාමිකවන්ත මේ පළාතේ ඉන්නේ දැන් කියනවනේ. ගියාම මේ කවුද ඇමතිවරයා කියනවනේ මේ ඕන තරම් තියෙනවා අපි මුලින් දැකලානේ අන්න ගහලා තෙල් ගහන්න තැන නැතුව ඒ ලොරියයි හරවන්න යනවා. බවුසර් හරවන් යනවා කියන්නේ. බවුසර් හරවන් යනවා. ඉතින් කාටද කියන්නේ මේ කතන්දර? මේ රජයක් තියෙනවායි කියලා කියනවනේ. මේ යන්නේ අපි ආරක්ෂා කරගන්නවනේ. අපි බාරකාරා. කියන්නේ අපේ බාරකරුවන්නේ. එතකොට මෙතනින් එහාට කොහොමද අපි යන්නේ? මොකක්ද තියෙන විශ්වාසය චාමිකවන්ත? එතකොට දැන් ඕක අධ්‍යාපනය හැම එකටම සෞඛ්‍ය ඔය සියලු දේටම වැටලා තියෙනවානේ. ආර්ථිකය ගත්තොත් එහෙම වෙන කියන්න ඕනේ හැමතැනටම ගිහලා අන්තිමට සංස්කෘතියට සහ සංඝයා වහන්සේලාටත් වදිනවා. මොකද මේ දානමිලක් දේවා ගන්න බැරි වෙනවා මේ මිනිස්සුන් කිව්වා. හැම තැනටම විහිදුණු ප්‍රශ්නයක් බවට පත් වෙලා එකක් නෑ කියලා අපිට කියන්න විදිය නෑ. අපි මුලින් සඳහන් කරා වගේම අපේ ජන ජීවිතේම නැවතිලා තියෙන්නේ. කොහොමද මේ ප්‍රශ්න වලට උත්තර හොයන්නේ? ඇයි මේක උනේ? අපි බලමු කාන්තාවන් කොහොමද මේක දකින්නේ කියලා. මම කැමති මොම ගෞරවයෙන් ආරම්භ කරන්න අපේ සාකච්ඡාව හරි ලස්සනයි, හරි විචිත්‍රයි. අපේ සංවාද මණ්ඩපය බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා, බෙහෙවින් ගරු කරනවා ඔබතුමීලාට. මොකද විවිධ බාධක නැත්තේ අපි දන්නවා මේක. අපි මේ දේශපාලන සංවාද කරන දේශපාලනඥයත් එක්ක ගනුදෙනු කරන අපේ සභාපතිතුමනි අධ්‍යක්ෂණයේ විවිධ ප්‍රශ්න මැද්දේ ඔබතුමීලා මේ දේශපාලන වටපිටාව අල්ලගෙන ඉන්න එකත් ලොකු වැඩක් ඒක. අපි ගිය සතියේත් මේකට ගොඩක් කතා කරා. මම කැමති පටන් ගන්න කුමාරි වනිග සුන්දර මහත්මියනි ඔබතුමියගෙන්. මේ ආරම්භයක් විදියට කොහොමද එක පැත්තකින් මේ සාකච්ඡාව දකින්න, අනිත් පැත්තෙන් කොහොමද මේ රටේ වර්තමාන තත්ත්වය දකින්නේ? මම මුලින්ම අපේ මේ කාන්තාවන්ට මේ වගේ අවස්ථාවක් හදලා දුන්න ශාන් වික්‍රමසිංහ මැතිතුමාට මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා. ඉස්සෙල්ලාම ඒකම අපිව මේ වගේ මණ්ඩපයකට ගෙනල්ලා කාන්තාවන් ඒකරාශී කරලා කාන්තාවන්ගේ අදහස් විමසන පළවෙනි වතාව වෙන්න ඕනේ මේ රූපවාහිනී වැඩසටහනක. ඒ වෙනුවෙන් අපේ අධ්‍යක්ෂක සුදත් ජයසුන්දර මහත්මයාට සහ අපේ මහරගම මේ නාගරික මන්ත්‍රීතුමිය රේණුකා
සේනාරත්න මහත්මියටත් ස්තුතිවන්ත වෙනවා. ඒකම අපිට මේ වටපිටාවට එන්න මඟ පාදලා දුන්නා. ජයවර්ධනපුර සරසවියේ විශාඛා සූර්ය බණ්ඩාර මැතිණිය. එතුමිය මේ වෙලාවේ එතුමිය නැති වුණත් මම එතුමියත් මතක් කරනවා. මොකද එතුමියත් ලොකු හයියක් අපිට අධ්‍යාපනය ගැන සලකන්නේ නැතුව කෙනෙක්ගේ අධ්‍යාපනය අහන්න නැතුව ජයවර්ධනපුර සරසවියට ගෙන්නලා මේ මෙතුමල්ලා මැදිහත් වෙලා ලොකු වැඩසටහනක් අපිට කරා. දැනුවත් කිරීමේ වැඩසටහනක්. ඒක මම හිතනවා මුළු ලංකාව පුරා විහිදලා ඉන්න කාන්තාවන් කීප දෙනෙක් තමයි එතන ගන්න පුළුවන් ඉන්නේ. මොකද ඔක්කොම කාන්තාවන්ට එක දවසේ කරන්න අමාරු නිසා වෙන්නේ නැති. ඉතින් එතුමියවත් මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා ගෞරවයෙන්. අපි වගේ කාන්තාවන්ගේ ප්‍රශ්න කතා කරන්න තැනක් හදලා දීම සම්බන්ධයෙන් නැවත වාරයක් ඔබතුමන්ලා සියලු දෙනාටම ස්තුතියි. අපිට මේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. ඒකම මේ මට ඇත්තටම කියන්න දෙන්නේ හෙට රට යන අත කියනකොට ඇත්තටම අපි පොඩි කාලේ අපි ගොඩක් බලාගෙන හිටියා අපිට අවල් දෙය ගන්න පුළුවන් අපේ ගෙවල් වල මේ තාත්තා පඩි අරන් ආවම එක්ක අම්මා පඩි අරන් ආවම මේ දේවල් කරගන්න පුළුවන්. අද ඇත්තටම පඩියක් ගෙනාවොත් ඒගොල්ලන්ට ගෙදරට ගේන්න බෑ. මගදී මේ ටික බෙදලා එන්න ඕනේ. නැත්තම් මුලින්ම ගත්තොත් අපි මම කාන්තාවක් හැටියට අපි උයන්න ඕනේ. බඩු මුට්ටු ගන්න කඩේට ගියාම මමත් යනවා ගියාම එදා රුපියල් 50ට ගත්තා නම් අද 250කට ගන්න වෙන්නේ. ඒකේ හොඳම දේ පරිප්පු. එදා රුපියල් 60ට තිබුණා කිලෝ එක අද 360යි. 360ක් තියෙන්නේ ලාභ. එක ආයතනයක විතරයි. මොකද නම එතකොට ඒ ආයතනේ සීමා සහිතව දෙන්නේ. කිලෝ 2යි දෙන්නේ. දැන් පොඩි ළමෙක් ඉන්න ගෙදරට පරිප්පු කිලෝ 2ක් අරගෙන මම හිතන්නේ ප්‍රමාණවත් කියලා. ඒ වගේ පිටි ගත්තොත් එදා අපිට පිටි තිබුණා බොණ්ඩ. පිටි අද කිලෝ එකේ පැකට්ටයක් ගන්න ගියාම රුපියල් 2000ක් ඉවරයි. සාමාන්‍ය කෙනෙක්ගේ වැටුපයි අර කිලෝ 2කුයි ගත්තාම දැන් ලයිට් ගැන කතා කරන්න දෙයක් නැහැ අපිට. අපි හැමදාම නැගිටින්නෙත් ලයිට් නැතුව නිදාගන්නෙත් ලයිට් නැතුව. කොයි වෙලේ එනවද කොයි වෙලේ යනවද දන්නේ නැහැ. ඇත්තම මේක ක්‍රමවේදයක් කියලා අකුරු ටිකක් සඳහන් කරලා මේ වෙලාවට ලයිට් කපනවා කියනවා. ඇත්තට ඊට වැඩිය ලේසි අහවල් වෙලාවට ලයිට් තියෙනවා ඕගොල්ලන්ට කියලා කිව්වොත්. මොකද දැන් ওই ක්‍රමවේදය දන්න අය ගොඩක් අඩුයි. එහෙමනම් ඉතින් සාමාන්‍ය උසස් ඔය අධ්‍යාපනයේ ඉහළ මට්ටමේම තියෙන අය තමයි ඔය ක්‍රමවේදය දන්නේ. සාමාන්‍ය ගැමි ජනතාව සහ කාන්තාව මොකද අපි ටීවී එකක් අද බලන්න බැහැනේ. ටීවී බලන්න ලයිට් නැහැනේ. ඉතින් ඒක අපි දැනගන්න. ඒ ක්‍රමවේදය දැනගන්න පොඩි ප්‍රයෝජනක් තිබ්බා මීටර් සතියකට විතර ඉස්සෙල්ලා. දැන් ඉතින් එහෙම වැඩකුත් නැහැ. ඒක දැනගන්න බෑ අවංකවම. ලයිට් නැහැද? දැන් ලයිට් තියෙන වෙලාව කිව්වොත් අර අහවල් වෙලාවට ලයිට් තියෙනවා අහවල් පැය දෙකක් ලයිට් තියෙනවා කිව්වොත් ඒක ප්‍රමාණවත් මම හිතන්නේ මේ නැති වෙලාව කියනවට වැඩිය. මම හිතනවා ඒක ඇත්තටම හොඳයි කියලා. අපි ගොඩ ගෘහණියෝ හැටියට ගෙදර දැන් උයන්න ගත්තොත් ගෑස් එක ළඟට යන්නේ දෙපාරක් හිතලා. මොකද ගෑස් එක පිපුරුවාම ඊළඟට කවුරුත් නැහැනේ උත්තර දෙන්න. ගෑස් එක පිපුරුවා එතනින් වරදක් ගන්න ඕනේ මේ ගෑස් පාවිච්චි කරන අපිමයි. ඇත්තම ඇත්ත. එදා අපි දරලිපි උයන්න පුරුදු වෙලා ඒ දේවල් කරගෙන හිටියා නම් අපිට ඔය හිංසාවක් නැහැ. අද ගෑස් කම්පැනියක් නැහැ, පොලිසියට කියලා නැහැ, පොලිසියෙන් ඒකට මේකකුත් නැහැ. ඒ ගෑස් වලට හිංසාවට පත් වෙච්ච අයට අද කිසිම හවුහරණක් නැහැ. ලෙඩ වෙලා තමන්ගේ පවුල තුළම ඒ තියෙන මේ වේදනාව විඳ ගන්න වෙලා තියෙනවා. ඒ වේදනාවට මැදිහත් වෙන්න කෙනෙක් නැහැ. කියන්න කෙනෙක් නැහැ. ඇත්තටම අපි කාලයක් විවෘතාත්මිකත් එක්කගෙන සෑහෙන මට්ටමකට මම අදත් සිහිපත් කරන අපේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඒ රජයක් තියෙන අතරදී අපේ ආදායම සෑහෙන තැනකට ගේන්න එක ආර්ථික මේ කලාප එතකොට දැන් කර්මාන්ත අතින් දියුණු වෙලා ඒ සියලු දෙයක් සංවර්ධන ක්‍රියාදාමයක් තිබුණා. අද වෙනකොට ඒවා බිඳ වැටිලා. ඇත්තටම මේ බිඳ වැටිලා ඒවට පින් සිද්ධ වෙන්න තමයි අද ගම්බල දුර පළාත්වල කොළඹ පළාතේ ඉඳන් ඉන්න මහ ජනතාව කාන්තාව වැඩි හරියක් ජීවත් වෙන්නේ ওই වෙළඳ කලාපේ රැකියාව කරලා. ඒ ලැබෙන වැටුපෙන් තමයි පවුල් නඩත්තු කරන්නේ. අද ඒ ළමයින්ට ගෑස් එකක් ගන්න විදියක් නැහැ. මම ඊයේ කතා කරා ගෑස් සමාගමකට ගෑස් සිලින්ඩර් ඒජන්ට් දීලා තියෙන්නේ 8යි 10යි 8 නෙමෙයි 10ක් දීලා තියෙනවා. දීලා තියෙන්නේ ගිය මාසේ 23 වෙනිදා ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා මාසේ 10 වෙනිදා දීලා තියෙනවා. එතකොට ඒ කාලේට අර ඉන්න ළමයිනේ අවට පිට වෙළඳ කලාපේ අවට පිට තියෙන ගමක්
ඒ ගමේ අය කොහොමද එතකොට කාලා බිලා ජීවත් වෙන්නේ? ඒක උතුම් කියන්නේ දැන් ගෙදර ප්‍රශ්නත් ඉන්නේ ගෙදර අම්මට නේ. ඒ ගෙවල් තියෙන අය. ඒ අනිත් පැත්තේ රස්සාවක් කරන්න එළියට ආවම කුලියට ඉන්නේ. අපේ නේ තරුණයන් සහෝදරයෝ. කොහොමද කන්නේ බොන්න ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. අඩුතරමින් රස්සාවට ගිහින් ඇවිල්ලා මොන හරි එකක් හදාගෙන කන ළමයි ඉන්නේ. ඒ ළමයින්ට ගෑස් ටික ඒ ළමයින්ගේ සල්ලි දීලා ගන්නවත් ගෑස් නැහෙනි. ඉතින් ඇත්තට මේක ලොකු ප්‍රශ්නයක්. හොඳයි අපි කතා කරමු තවදුරටත් කතා කරමු මූලික වටෙන් පස්සේ අපිට එකිනෙක පුළුවන් මේ ප්‍රශ්න ගැන කතා කරන්න. ඊළඟට මම ඉක්මනින් යමු වෙනවා අපේ සුධර්මා කුමාරී වර්ණනායක මහත්මියට. පොදු ප්‍රශ්න මූලික ප්‍රශ්නය. මොකද්ද මේ රට යන අප ගැන? මුලින්ම ගෞරවනීය ස්තුතිය පුද කරනවා මේ ආයතනයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහත්මයාට, එත් එක්කම TNL ආයතනයේ අධ්‍යක්ෂ නීතිඥ සුදත් ජයසුන්දර මහත්මයාට, මේ ජයපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන පීඨයේ අංශාධිපතිනිය මේ විශාඛා සූර්ය බණ්ඩාර මහත්මියට, කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී රේණුකා සේනාරත්න මහත්මියට, ශ්‍රී ලංකා පළාත් පාලන සංසදයේ විධායක අධ්‍යක්ෂක හේමන්ති ගුණසේකර මැතිණියට, මොරටුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රීනි ශිරෝමි මහත්මියටත් අපි මේ වගේ අවස්ථාවකට යොමු කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. මුලින්ම ඇත්තෙන්ම හෙට රට යන අත කාන්තාවන්ට තමයි ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. කොයි අතකට මේ රට යනවද කියන එක ගැන විශ්වාසයක් නැති වෙලා තියෙන ඒගොල්ලන්ට. හෘද ස්පන්දනයේ වැඩිපුරම කාන්තාවන්ට තමයි මේ හැම දෙයකින්ම දැනෙන්නේ. අපි ගැමි ජනතාව විදිහට ගැමි පරිසරයක ජීවත් වෙන විදිහට අපිට දැනෙනවා බිම් මට්ටමේ ගැමි කාන්තාව මොනතරම් දුකක් විඳිනවද කියලා. දැන් බොහොම අමාරුවෙන් රසායනික පොහොර ටික නැතුව බොහොම අමාරුවෙන් තමන් ළඟ තිබුණු මොනවා හරි ටිකක් දාලා කුඹුරු ටික ගොවිතැන් කරගෙන අස්වැන්න නෙලා ගන්න යද්දි එතනදි ලොකු ප්‍රශ්නයකට පත් වෙලා තියෙනවා. ඒවට තෙල් නැතුව අර එන යන්ත්‍ර සූත්‍ර වැඩ කරන්නේ නැතුව ගොයම් ටික කපා ගන්න විදිහක් නැහැ. ඉස්සර වගේ දෑකැති දාගෙන ගොයම් කපන්න දැන් මිනිස්සුන්ට එහෙ පස්කම් ටික නැහැ. දැන් දෑකැති වගේ දේවල් හොයන්නත් නැහැ. ඉතින් ඒ වගේ මිනිස්සු දැන් පුරුදු වෙලා ඉන්නේ ඔක්කොම යන්ත්‍ර සූත්‍ර වලින් කරන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවල් නැති වෙලා තියෙනවා. බොහොම අමාරුවෙන් මිනිස්සු වෙහෙස වෙලා තමන්ගේ ඒවා ටික මේ රටේ මොන තරම් ප්‍රශ්න මේගොල්ලන්ට බර දැම්මත් කරට ඒ වුණත් ඒගොල්ලෝ ඒ වගේ සැලෙන්නේ නැතුව තමන්ගේ ගමන කොහොම හරි යන්න බලනවා. කොහොම හරි නොකා නොබී හරි ගමන යන්න බලනවා. ඒ වුණාට එන ප්‍රශ්න වලට ඒගොල්ලන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒකලා මොකද වෙන්නේ? පෝලිං වල මිනිස් ජීවිත බිල් ගන්නවා. මිනිස් ජීවිත දැන් 4ක්. අපි දන්න විදිහට මිනිස් ජීවිත 4ක් මහා පාරේ මැරිලා ගියා. ඒත් එක්ක මොනවාද මේ ජීවන අරගලයට මුහුණ දෙන්න බැරුව කාන්තාව තමයි තමන්ගේ දරුවොත් එක්ක ගිහලා සිය දිවි නසා ගන්න. කාන්තාවන්ට තමයි මේක ගොඩක්ම දැනෙන්නේ. කුස්සියට යන කාන්තාව ඉස්සර නම් කුස්සියේ ඉතිහාසය නම් කුස්සියේ ජිම් එකක්. මොකද හැම පැත්තෙම වැඩ කළා කාන්තාවන්ට මේ තමන්ගේ නිරෝගීකම රැක ගන්නවත් එක්ක ගෙදර වැඩ පහසු කරගත්තේ හැම දෙයක්ම කරේ කාන්තාව තමන්ගේ ශක්තිය. කාටික එතකොට මිරිස් ටික අඹරගත්තේ ගලේ. එතකොට කාන්තාව පුළුවන් තමන්ගේ වෙහෙස දරලා ඒ තමන්ගේ මේ ගෙදර පරිසරේ සෞභාග්‍යමත් කරන්න ගොඩක් මහන්සි වුණා. ඉතින් ඒත් එක්කම වී ටික මේ පිටි ටික කොටාගන්නේ වංගෙඩි. ඉතින් ඒගොල්ලෝ නිරෝගීව මත්ව ලස්සනට ඉන්නත් පුළුවන් වුණා. ඒත් එක්කම ගෙදර කඩුල්ලෙන් පැන්නාම ගෙදරට එන මිදුල වටා පුළුවන් තරම් ධාන්‍ය වගා කරලා තිනවා, එළවලු වගා කරලා තිනවා, ඒත් එක්කම අල වර්ග වගා කරලා තිනවා. සම්පෝෂිතව ජීවත් වුණා. ඒගොල්ලන්ට පුළුවන් වුණා මොන දේ වුණත් තමන්ගේ වටපිටාවෙන් හොයාගෙන ඒගොල්ලන්ගේ ආහාර අවශ්‍යතාවයන් මූලික අවශ්‍යතාවයන් ටික සපුර ගන්න. ඒ වගේ නෙවෙයි දැන් මේ විවෘත ආර්ථිකයත් එක්ක අපේ ආනයන වලට හුරු වීමත් එක්ක අපේ අවශ්‍යතාවල් වැඩි වුණා. කාන්තාවන්ට කාර්ය බහුල වුණා. ඒගොල්ලෝ රැකියාව වලට යොමු වුණා. ඒත් එක්කම ඒගොල්ලන්ගේ තියෙන කාල වේලාව අඩු වුණා. ඉතින් ඒගොල්ලන්ට මේ තියෙන දේවල් කරගන්න බැරි වුණා. ඉස්සර 10ක් ඒ කියන්නේ ඔබතුමිය කියන්නේ දැන් මෙච්චර කල් කාන්තාව අපි කියනවා නේද? සාහිත්‍යමය වශයෙන් කිව්වොත් බොහොම දරා ගන්න පුළුවන්. දරා ගැනීමේ ශක්තිය තියෙන කාන්තාව අපි මොන ප්‍රශ්න අපි මොනවා වුණත් හැබැයි ගෙදර මේ ටික කළමනාකරණය කරගන්න පුළුවන් කියන ඔබතුමිය කියන්නේ එහෙම වුණාට දැන් එහෙම බෑ. දැන් එහෙම බෑ. විශේෂ තත්ත්වයක් කියන්නේ. ඒක දැන් ඉස්සර 10ක් 15ක් දරුවෝ හදාගෙන අම්මලා තමන්ගේ වැඩ ටිකත් කරගත්තට දැන් ඔක්කොම තාක්ෂණයත් එක්කනේ කරන්නේ. විදුලිය නැතුව උදේ 6ට නැගිටිනකොට උදේ 5ට 4 ඉඳන් නැගිටලා අම්මා උයන වැඩ ටික කරගෙන ඉතුරු වැඩ ටික කරන්න හදනකොට මෙන්න විදුලිය යන හිටලා. එතකොට කොහොමද දරුවෝ ඉස්කෝලේ යවන වැඩ ටික කරන්නේ? එතකොට ඒගොල්ලන්ට ඇඳුම් ටික මැදලා දීලා දැන් සමාජයේ සාමාන්‍ය තත්ත්වයක
තත්යකට ඒක ළමෙක් ඇඳුමක් පොඩි වෙලා එහෙම ඉස්කෝලේට නම් ගියොත් ඒ ළමයා එතනදී කොච්චර දුෂ්කරතාවයකටපත් වෙනවද? ඉතින් ඒවා කරගන්න බැරුව කොච්චර උයා ගන්න පියා ගන්න බෑ. හැමදේම අපි තාක්ෂණයත් එක්ක හුරු වෙලානේ තියෙන්නේ. ඒ වගේ වෙලාවකදී මේ කාන්තාව ලොකු මේ අමාරු තත්යකටපත් වෙනවා. ඉතින් ඒක ඇත්තෙන්ම මේ අපනායන ශේෂ්ත්‍රය අපනායන ආදායම් රැස් කරන්නේ කාන්තාවන. කාන්තාව තමයි ශේෂ්ත්‍ර තුනකින් අපනායන ආදායම් එකතු කරන්නේ. ඇඟලුම් ශේෂ්ත්‍රයේ කර්මාන්තයේ ඒත් එක්කම රට රැකියා ගෘහ සේවිකා වලට ගිහිල්ලා පුළුවන් තරම් ආදායම් එකතු කරන්නේ කාන්තාව. කාන්තාව තමයි රටේ සංවර්ධනයට ගොඩක් දායක වන්නේ. ඒත් එක්කම දේශපාලනයට ගියාම දේශපාලනේ කාන්තාව යොමු වෙලා නැතුණාට තවත් කෙනෙක් පිරිමි කෙනෙක් කාන්තාව එකතු වෙලා තමයි දේශපාලනේ මුල් පිටු වලට තල්ලු කරන්නේ. ඒවට පුළුවන් තරම් ධෛර්යය දෙන්නේ කාන්තාව. ඒ වුණාට මේ වගේ වෙලාවකදී කාන්තාව තමයි ලොකුම මේ අභාග්‍ය සම්පන්න තැනකට වැටලා තියෙන්නේ. සියලු පීඩනය මේ මොහොතේ කාන්තාවන්ගේ නේ කිස මත වැටෙනවා කියන එක ඉවත් වෙනවා කියන එක තමයි අපි කියන්නේ. අපි තවදුරටත් කතා කරමු එකින් එක මේක අනබින ඊළඟට පොයින්ට් කැමති ශිරෝමි ගන්න. මේ වෙත දැන් ගොඩක් ප්‍රශ්න මෙතුමිලා දෙන්නම කිව්වා. මේ ලොකු මේ පරස්පරයකුත් නැහැ. එහෙම විරුද්ධ වෙන්න කියලා නෙවෙයි එහෙම. විරුද්ධ ප්‍රශ්නයක් අහන්න කියලා දෙයක්වත් නැහැ නේ. අපි හැමෝම එකඟයි මේ වැඩේ. හැබැයි අපේ අධ්‍යක්ෂකමත් එක්තරා වෙලාවක සඳහන් කරනවා දැන් මේ මැතිවරණ තුලත් වැඩිම නේ ඡන්ද කරන තියෙන කාන්තාවට. රටේ ප්‍රතිශතයක් විදිහට බලුවා. ඒ කියන්නේ මේ අපේ කාන්තාවම පත් කරගත්තු ආණ්ඩුව තමයි කාලෙක ඉඳන් මේ තියෙන්නේ. කියන්නේ වර්තමාන කට්ටියත් එක්කම. ඒ ලොකු වගකීමක් කියන්නේ කාන්තාවරත් තිබිලා තියෙනවා නේ. කොහොමද ආරම්භ කරන්නේ? මම පළමුකොටම තියෙන ආයතනයේ ගරු සභාපතිතුමා ශාන් වික්‍රමසිංහ මහත්මයාට, ඒ වගේම සුදත් ජයසුන්දර මහත්මයාට, ඒ වගේම විසාකා සූරියබණ්ඩර මහත්මියට මේ සියලු දෙනාටම මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. අපි මේ කාන්තාව විදිහට අපිට මේ වගේ අවස්ථාවක් මීට කලින් උදා වෙලා නැහැ. ඇත්තටම මේක කරන මේ කාර්යය අනාගතයේ අපේ කාන්තාවන්ට ලෝකයේ දකින්න ලොකු පිටුවහලක්. ඉතින් මම ඉස්සෙල්ලාම ඒ නිසා නැවත වරක් මම ඒ සියලුම දෙනාට නැවත ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම මාතෘකාවට යනවා නම් හෙට රට යන අත ඇත්තටම හරිම සෝචනීයයි. අපි කාන්තාව වශයෙන් අපිට තමයි කුස්සියේ සංග්‍රාමය අපිට දැනෙන්නේ. කුස්සියත් එක්ක හැම වෙලේම අපි ඉන්නවා. අපි පාන්දර 4:00ට 5ට නැගිටලා අපි දඟලන්නේ අපේ දරුවෝ, අපේ ස්වාමි පුරුෂයා සියලුම දෙනා රැකගෙන අපි ජීවිතේට මුහුණ දෙන. නමුත් අද ඇවිල්ලා තියෙන මේ ප්‍රායෝගික ගැටලුත් එක්ක අපිට හිතා ගන්න බෑ අපි කොහේ ගිහලා නවතීද කියලා. අපිට දරුවන්ට උගන්වලා මේ අද තියෙන තත්ත්වයට වැඩිය අපි දරුවෝ ඉස්සරහට අරයි යන්න ඕනේ. නමුත් හෙට අපි හිතනවා අපේ දරුවා කොහෙටද අපි යොමු කරන්නේ? පාසල් වලට යනකොට පාසල් වල වියදම වැඩි. එතකොට ජීවන අරගලය මේකට එකතු වෙලා. ඒ වගේම අපේ කාන්තාව පුරුදු වෙලා තියෙනවා එදිනදා දේවල් ගමින් ගොඩින් හොයාගෙන ඒගොල්ලෝ ආහාර අනුභව කරන. නමුත් ඒ දේත් අපිට දැන් අහිමි වෙලා තියෙනවා. පොහොර ප්‍රශ්නයක් ඇවිල්ලා දෙනවා. මං හිතන්නේ මේක හැම පැත්තෙම බලනකොට කාන්තාව තමයි පීඩාවටපත් වෙලා තියෙන්නේ. හැබැයි අපි අද තීන්දුවක් ගත්තොත් මේ කාන්තාව ප්‍රබලයි කියලා, මේ කාන්තාවට හඬක් නගන්න පුළුවන් කියලා මං හිතන්නේ මේ රටේ ඉන්න නායකයෝ එක පිළිගත යුතුයි. අද තියෙන ශ්‍රම බලකායෙන් කාන්තා නියෝජනය තියෙනවා 34.5%. ශ්‍රම බලකාය. එතකොට අපේ ගෘහ නියෝජනයෙන් එනවා 55%ක් 56යි. මේ කාන්තාවන්ට අපි ආර්ථික ශක්තියක් දෙන්න මොන හරි වැඩපිළිවෙලක් මේ රටට දායාද කරොත් මං හිතන්නේ මේ රට තවත් ටිකක් සුන්දර කරගන්න පුළුවන්. නමුත් මම හිතන්නේ මේ යන විදිහට මේ රට මෙහෙම ගියොත් අපිට අපේ දරුවන්ටවත් හොඳ රටක් අපිට ජීවත් වෙන්න සුදුසු රටක් තියෙයි කියලා. අපි සටන් කරන්න ඕනේ මේ රට රැක ගන්න. මොකද සිංහල බෞද්ධ අපිට වෙන කිසිම රටක් නැහැ. තියෙන මේ ශ්‍රී ලංකාදීපේ පමණයි. හතරවයි මුහුදෙන් වට වෙච්ච ලොකු සාගරයක් තියෙනවා. ඒ වගේම ඒවෙන් අපිට ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. නමුත් මේ රටේ නායකයෝ පහළ වෙච්ච හැම නායකයම මේකට වග කියන්න ඕනේ. ඒ නිසා කාන්තාවක් විදියට මමත් ගොඩාක් ඛේදජනකීය තත්ත්වයක ඉන්නේ. මොකද පවුලට මේ බර දැනෙනවා. දුවට පුතාට යමක් ඉල්ලුවම අපිට අරන් දෙන්න නොහැකියාව තියෙනවා. දැන් ඇත්ත වශයෙන්ම කතා කරනවා නම් ගම්බද අයට වටේ පිටාවේ ඇවිදලා දර පොල් කොළ ටිකක් හොයාගෙන ලිප අවුල ගන්න පුළුවන්. නමුත් නාගරිකකරණ කාන්තාව කොහොමද කුස්සිය මේ දේ කරන්නේ? බැරි වෙලාවක්වත් මොකක් හරි සුළු අත්පසු වීමකින් ගින්නක් ඇති වුණොත් ඒ ෆ්ලැට් සේරම ගිනි ගන්නවා. එතකොට අපිට මේ අද දකින්න දේ සුන්දර නැහැ. මං හිතන්නේ මේ විදිහට මේ රට ගලාගෙන ගියොත් අපේ රට නතර වෙන්නේ අපිටත් වැඩි අන්ත අසරණ තත්ත්වයේ තිබ්බ රටවල දියුණු වෙලා.
නමුත් අපි තාමත් එකම තැන. ඉතින් ඒ නිසා මම හිතන්නේ ලොකු පුළුල් මාතෘකාවක්. ඒ වගේම දැන් මේ අපි කාන්තාව ගොඩක් වෙලාවට මේ සියලු ප්‍රශ්න වලින් මිදෙන්න මේගොල්ලෝ එක එක පැතිවලට යොමු වෙලා තියෙනවා. ඇත්තටම කියනවා නම් දැන් ඇඟලුම් කම්හල් බිහි වෙලා තියෙන නිසා අද චුට්ටක් කාන්තාව අපේ රටේ ඉන්න ජනතාව පොඩ්ඩක් ඒ පැත්තට යොමු වෙලා ආදායමක් ගෙන රට ස්වයංපෝෂිත පැත්තට ගෙන ඒගොල්ලෝ සක්‍රීයව දායක වෙනවා. ඒ වගේම අපිට තියෙන ලොකු සම්පත් බුද්ධිගල්ල එහා පැත්තට රටට යනවා. එතකොට අපිට තියෙන දේවල් අහිමි වෙනවා. රටේ ජාතික සම්පත් අපිට අහිමි වෙනවා. ඇත්තටම මටත් තියෙන ලොකු දුවක්. එයවත් කැමති නැහැ මේ රටේ තව දුරටත් ඉන්න. එතකොට ඒක හරි සෝචනීයයි. දැනට කියන්නේ මම මේ රටේ ඉන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා අපිත් අපේ දරුවෝ අපිට නැති වෙලා එහා රටට යනවා. එතකොට අපි ඒකට කැමති නැහැ. අපි මේ රට වෙනුවෙන් දේශපාලනය පවා කරන්න උත්සාහ කරනවා. අපේ දරුවෝ ඉන්න කැමති නැහැ. අපි මොකටද මේ දේවල් කරන්නේ? ඉතින් ඒ නිසා අත්‍යවශ්‍යම කතා කරනවා නම් අපේ රටේ දැන් ඖෂධ ටික බලන්න. ඖෂධ ටික දැන් පැනඩෝල් පෙත්ත එක ආයතනයකවත් නැහැ. ෆාමසි 3-4කට ගියා මගේ අවශ්‍යතාවයකට මට පැනඩෝල් පෙත්තක් හොයාගන්න බැරුව ගියා. එතකොට අපේ දැන් සීනි වලට බෙහෙත් බොන අපේ වැඩිහිටියෝ ඉන්නවා. කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන ඉන්නවා. නමුත් දැන් ටිකෙන් ටික ඖෂධත් නැති වෙගෙන යනවා. ඉතින් එතකොට අපේ වැඩිහිටියන්ට අපිට උරුමයක් අරන් දුන්න අපේ වැඩිහිටියන්ට අපි ඉස්සරහට මිය දෙන්න අපි සුදුසුද? අන්න ඒකයි මම හිතන්නේ මේ යන විදිහට මේ රට ගියොත් අපිට නම් ජීවිතයක් නැතුව යනවා. ඒ නිසා හොඳයි බොහොම සුදී මූලික වටේ පැහැදිලි කරන ප්‍රීතිගත කතා කරමු තවදුරටත් ඊළඟට බුදිතා සෝමරත්න කොහොමද පටන් ගන්නේ? බොහොම ස්තුතියි. ගරු සභාපතිතුමාට ඒ වගේම සුදත් ජයසුන්දර මහත්මයාට රේණුකා සේනාරත්න මහත්මියට විශාකා සූරියබණ්ඩාර මහත්මියටත් ඒ වගේම පළාත් පාලන ආයතනයේ සංසදයේ විධායක අධ්‍යක්ෂිකා හේමන්ති ගුණසේකර මහත්මියටත් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට අපිව යොමු කිරීම පිළිබඳව. ඒ වගේම දැන් මේ චාමික මහත්තයා හෙට රට යන අත කිව්වහම හෙට රට යන අතක් තියනවද කියලා තමයි ඉස්සෙල්ලා හිතන්න ඕනේ. ඒ තරම් සෝචනීයයි. සෞඛ්‍ය අධ්‍යාපන දේශපාලන හැම අංශකින්ම ආර්ථික හැම අතින්ම අපි පල්ලෙහාට වැහිලා ඉන්නේ. ඒක හොඳට දැනෙන කාන්තාවන්ට. ඒ වගේම සෞඛ්‍ය අංශයෙන් බලනකොට වෛද්‍යවරු ඔපරේෂන් කරන එක නවත්තලා තියෙනවා. ඒ නවත්තලා තියෙන්නේ ඖෂධ නැහැ, නිර්වින්දන ඖෂධ නැහැ කියනවා. ඒ වගේම මේ ක්ලිනික් වල දෙන කොලෙස්ටරෝල් සීනි බෙහෙත් නැහැ කියලා තියෙනවා. හැම අංශයක්ම අඩාල වෙනකොට සෞඛ්‍ය අංශේ ඊළඟට අධ්‍යාපන අංශෙදී කරන්ට් එක නැහැ. මේ දවස්වල තියෙන වාර විභාග කටයුතු තියෙනවා දරුවන්ගේ. ඒවා කරගෙන යන්න විදිහක් නැහැ. මට හොඳ උදාහරණයක් කියන්න පුළුවන්. එක දවසක දැන්ට දවස් 2-3කට ඉස්සෙල්ලා පුතා ඉස්කෝලේ යන්න හැතේ ඊට කලින් දවසේ ඉඳලා දවල් ඉඳලා කරන්ට් එක නැහැ. පහවදා දවල් 2 වෙනකම්. ඉතින් පුතා ගෙදර ඇවිල්ලා කියනවා අද මං විතරක් නෙවෙයි මේ ඇඳුම් මැදලා නැත්තේ. අද මුළු පන්තියම ළමයි ඇඳුම් මැදලා නැහැ. ඉස්කෝලේ මෙහෙම වෙන්න ඇති කියලා. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඉතින් හැම අංශෙම ඊළඟට ළමයින්ට අවිලා පාඩමක් කරගන්න මොනවා හරි දෙයක් බලාගන්න මේ ෆෝන් එකෙන් බලාගන්න දෙයක් කරගන්න කිසිම දෙයක් කරගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. කොරෝනා කාලේ වීඩියෝ වලින් හොඳයි කියලා. හොඳින් හිටියා. ඔව්. එහෙම තියෙනවා. ඉගෙන ගන්නවා මොනවා හරි දෙයක් තියෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් බලනකොට ස්වයං රැකියා කරන විශාල පිරිසක් ඉන්නවා අපේ රටේ කාර්මිකකරණය වෙච්ච ඉලෙක්ට්‍රිකල් අංශ විදුලි කාර්මික අංශ ඒ වගේම තමයි පෑස්සුම් ශිල්පීන් ඉන්නවා. ඒගොල්ලන්ගේ රස්සාවල් තව වඩු වැඩ කරන අය මම අත්දැකීමෙන් මම දැකපු දේවල් මගේ මහත්තයාත් කරන්නේ ඉලෙක්ට්‍රොනික රිපෙයාරින් කරන්න විදියක් නැහැ. කරන්ට් එක නැහැ. ඉතින් එහෙම තත්වයක් තියාගෙන තමයි මිනිස්සු රටේ ආර්ථික ප්‍රශ්න තියෙනවා, සමාජ ප්‍රශ්න හැමදේම තියෙනවා. දැන් ළමයි අඬනකොට කන්න බොන්න දෙන්න විදිහක් නැති වෙනකොට කඩවල් කඩන දේවල් වෙන දෙයක් තියා අර කරුන් කගෝනි 4ක් හොරකම් කරගෙන යන තත්ත්වෙට අද රටපත් වෙලා තියෙනවා. ඉතින් හරිම ඛේදජනක තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම දේශපාලනය කියනකොට දේශපාලකයෝ එපා කියන තත්ත්වෙට මිනිස්සුපත් වෙලා තියෙනවා. ඒක ඊට වැඩිය දරුණුයි. ඔවට උත්තර දෙන්න කොහොමද මේ නායකයෝ මේ පාලකයෝ කොහොමද මේවට උත්තර දෙන්න කියන එක තමයි ප්‍රශ්නේ. ඒගොල්ලෝ නිශ්ශබ්දයි. ඒක සේරටම වැඩිය ඛේදජනක තත්ත්වයක්.
හොඳයි බොහොම ස්තුතියි ඔබතුමීලත් අපේ විශ්වාස කරන මූලික වටේට අපිට පොඩි පැහැදිලි කරගන්න පුළුවන් ඔබතුමීලගේ මතය මේ සම්බන්ධයෙන් අදහස මේ සම්බන්ධයෙන් අදහස් බොහොම සමානයි. ඉතින් අපි විවිධ දේශපාලන ධාරාවන් නියෝජනය කරත් මේක මේ පාට ભેදයෙන් තොරව පක්ෂ ભેදයෙන් තොරව නේද? අපි හැමෝටම බලපාන පොදු ප්‍රශ්නයක්. ඒ වගේ මේ හැමෝම කතා කරා අපේ සෞත්‍රණ අධ්‍යක්ෂතුමනි අපේ පළාත් ආයතනයන්ගේ සංසදනේ අපි ගිය පාර මේ සාකච්ඡාව ආරම්භ කරන අපේ නැවත වරක් සුතිවන්ත වෙන අපේ ආයතනයක් විදියටත් ඔවුන්ගේ මේ උත්සාහය. ඔවුන්හින් තමයි මේ සම්බන්ධීකරණය අපිට ගොඩනගා ගන්න පුළුවන් උනේ. ඔබට හිතවතුනි පේනවා ඇති මේ කොච්චර වටිනවද මේ වගේ සංවාදයක් ඇතුලේ මෙතුමියන්ලගේ අදහසත් ලබා ගන්න මේ ප්‍රධාන පෙළේ මාධ්‍යයට ඒ තුල තමයි අපිට සංවාදය තුල ඉස්සරහට යන්න හම්බෙන්නේ. වගේම ජයවර්ධන ප්‍රවිශ්වවිද්‍යාල දේශපාලන අධ්‍යනාංශයේ අංශාධිපතිනිය ගැනත් මැදිරි විශේෂ සමුළුවක් තිබෙනවා මේ සියලු දෙනා එකට එකතු කරන කිසියම් අධ්‍යාපනික වැඩසටහනක් ක්‍රියාත්මක කරේ ගැනත් ඒ වගේම මහරගම නාගරික මන්ත්‍රීතුමියත් බොහෝ දෙනා අපි සියලු දෙනා නැවත වරක් අපි ආයතනයක් විදිහටත් ස්තුතිවන්ත වෙනවා මෙහෙම සංවාදයක් තුල අපිට ඉස්සරහට යන්න හැකියාවක් ලැබුණාට. ගරු සභාපතිතුමනි අපේ මන්ත්‍රීතුමියලා බොහෝ දේවල් කිව්වා. ඇත්තටම දැන් ඔවුන්ගේ ප්‍රශ්න දැන් වෙනදනම් අපි දේශපාලඥයන් කිව්වම ඉතින් ඒගොල්ලන්ට වැඩි ප්‍රශ්නයක් නෑ අනිත් අය තමයි ප්‍රශ්නේ කියලා හිතන්නේ. හැබැයි මෙතුමියලා එහෙම නෙමෙයි. ඒ කතාවම හරි අවංකයින් අපිට ඒක තේරෙනවානේ. මේ තමන්ගේ ප්‍රශ්න ටික තමයි මේ කිව්වේ. හැබැයි සභාපතිතුමනි මේ අපේ රට මෙහෙම දුක් විඳින්න ඕන රටක්ද අපි? මේ නිදානයක් උඩ ඉඳන්නේ අපි මේ හිඟා කන්නේ. අඩුම ගන්න අර කියනවනේ අර වලකට වැටුනහම මොලේට හොඳයි කියලා අඩුම ගන්න. මේ පාරවත් මේ වලින් මෙච්චර වැටිලා ඉන්න හින්දා අඩුම ගන්න මේ පාරවත් මේ වලින් ගොඩ එන්න අපිට පුළුවන් වේද? මොකද කරන්න ඕනේ? කොහොම වැඩේ මේ කාන්තා පක්ෂ 4 දෙනෙක් ඉන්නවා. මහාන කමිටු ඔබතුමාලා දැකලා තියෙනවද? පෙට්‍රල් ෂෙඩ් එකකට හරි ඉන්ධන ගහන තැනකට දේශපාලන ඉංජින වාහනයක්. ඒක බලන්න. නෑ. ඒගොල්ලන් කරගන්නේ කොහොමද? අපි දුක් විඳලා ඉන්නවා කිව්වල හැම එකද අර ලොකු වාහන නෑ දේශපාලඥයන්ගේ වාහන නෑ ඉවයනවා මොකද ලොකු මහත්තයා එක දවසක මාධ්‍යයෙන් ඇහුවාම කිව්වා මේ කියන්නේ මේ අපිට කෝල් එනවලු අහම් තින් ළඟ තියෙන ෂෙඩ් එකකට තියෙන තැනකට බලලා යවනවලු මේක ගහලා දෙන්න කියලා නම්බරයක් දුන්නා නේ චම්කන් පොඩක් ගන්න බලන්න ඔය දීලා බලන්න අන්න ඒකයි අපිට කියන්න බෑ මහජනයාට මෙහෙම කරන්න අපි මෙහෙම කරන්න කියලා නේ. ඔක්කොටම එක වෙන්න ඕනේ. කැප වෙනවා නම් ඔක්කොම කැප වෙන්න ඕනේ. දුක් විඳිනවා නම්. දැන් අදටත් නේ කලාප ගණනාවකට ඒ කියන්නේ ප්‍රදේශ ගණනාවකට 191ක්ද කොහෙදනේ? ඔව්. ලයිට් කපන්නේ රෝහල් තියෙන එක අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම කිව්වට අපි දන්නවනේ. ඒ සමහර යාළුවන්ගේ ගෙවල්, සමහර ඥාතීන්ගේ ගෙවල්, සමහර පැතිවල දිගට තාම ලයිට් කපු නැති ප්‍රදේශ තියෙනවා. ඔව්. දැන් මේ අපේ ජනාධිපතිතුමා ගෙවල් පැත්තේ නැහැ. මන්ත්‍රී නිවාස ඒ පැති ඉපදෙන්නත් වාසනා කරනවා. ගෙවල් හරි ගණන් ගෙවල් වල ගානක් වැඩි. අද කපඩම් කියනවා මන්ත්‍රී නිල් නිවාස ගිහිල්ලා බලන්න ඕනේ. මෙච්චර කැපුවේ නැත්නම් මොකද? ඒක තමයි. අත්පසු වීමක් කියන්නේ. අමුතේ වීමක් වෙන්න. අපි පැය 13ක් ලයිට් නැතුව ඉන්නවා. ඒගොල්ලෝ හොඳ තියෙන්නේ. අපේ නෝනට අපේ අම්මට තියෙන අමාරුව ඒගොල්ලන්ගේ නෝනට ඒගොල්ලන්ගේ අම්මලාට තේරෙන්නේ නැහැ. නැත්නම් කොහොමද ඒගොල්ලෝ මිනිස්සුගේ දුක තේරුම් ගන්නේ? හරිද? ගෑස් සිලින්ඩර් වල නෑ ඒ වගේ. මෙතන කිව්වගේ ළමයි කොච්චර දුක් විඳිනවද? මේ කොරෝනා ඉවරලා අන්තම් වාර විභාගයක් ඉස්කෝලේක තියන්න පටන් ගත්තා විතරයි. එකපාරටම කොළ නැහැ කියලා ඉන්නේ නෑ. ඒකයි. කොහොම හරි පාස් වෙනවා. විභාගෙ ලියන්න ඕනේ නෑනේ. නිකම් පාස්. ඉස්කෝලේ යන්න ඕනේ නම් විතරක් ඇති ඉස්කෝලේ. පාස් වෙනවා. නිකම් පාස් වෙන කට්ටිය ගොඩක් හිටියා. ඔව්. කියන්නේ මේ විභාගෙ ගන්න නෙවෙයි. නෑ. නීති විභාග බව පාස්. විභාග. නීතිඥ. ඒකට වාර විභාග විතරක් නෙවෙයි. අපිට වාර තිබ්බා. ඒක කියන්නේ අපේ සුදත් ජයසුන්දර මහත්මයා පාඩම් කරලා වෙන්න ඕනේ විභාගේ පාස් වෙන්නේ. නමුත් අපේ ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෝ පාස් වෙලා තියෙන්නේ නිකන් ගිහිල්ලා විභාගයේදී. පින්. පොත බලන්න. ඒකේ අනුශාසනය හොයාගන්න අමාරුයි. ඒත් අපිට වැඩි ඊට බලමු කොහෙද යන්නේ කියලා. හොඳයි අධ්‍යක්ෂකවරයා. අපිට මෙතන විශේෂ දේවල් ටිකක් තියෙනවා. විශේෂ ඇත්ත කරුණු කීපයක්ම ආවා. ඇත්තටම 125 කාන්තා නියෝජනය ගැන මේකම මෙතනට කතා කරන්න පුළුවන්. ඒකෙන් තමයි මේ ප්‍රවේශය එන්නේ. එතනින් තමයි මේ බලගැන්වීම සහ අය එන්නේ. දැන් ඊතරම අනිත් පැත්ත බැලුවම ශාමික මහත්තයා මම දකින එකක් තමයි
මේ දැන් අද වෙනකොට හුඟක් වෙලාවට බැංකු ණයගත්තයට ගෙවන්න බැරුව හුඟක් අපහසුතාවයකට වැටලා තියෙනවා සමහර අය සියදි විහානි කරගෙන තියෙනවා. ඉතින් මට කීපයක් ඔය වගේ තැන්වලදී කොහොමද මේ කට්ටියට ඒකට ඒ බර පැවරෙන්නේ ආයේ ළමයින්ට. ඊට පස්සේ ළමයින්ට ගෙවීම් කරන්නේ නෑ. එයා යන කොහොමද අපි මේ ගෙවීම් කරන්නේ කියලා. තාත් සමහර අය සියදි විහානි කරගත්තාම මොකද ඒ අය මේ තත්ත්වයටපත් කරා. මිනිස්සු ඇවිල්ලා කියනවා ඇවිල්ලා ගේ වටේ කෑ ගහලා මේගොල්ලෝ හොඳට ඒ මුලින්ම ආයතනයන් එක්ක උන් ගනුදෙනු කරලා තියෙනවා අවුරුදු 30ක් විතර. මේ ඊට පස්සේ අර දානවා රිකවරි කියලා එක එක ඒවට දාලා මේ මිනිස්සු ඇවිල්ලා සමාජයට ලක් කරලා හු කියලා කෑ ගහලා මේ මිනිස්සුන්ට එක එක ඒවා කියලා මේ මිනිස්සුන්ට බැරි කමන්ද මේ මිනිස්සු සියදි විහානි කරගන්න තියෙනවා. ඒ වගේ තත්ත්වයකට පැනලා වැටලා තියෙනවා. මේ ආණ්ඩුවේ රජින් කිසිම දෙයක් ඒක කරන්නේ නැහැ. බොරුවට කියනවා සුද්ධ මූල්‍ය නායකයෙක්ගේ කෑ ගහනවා නේද කියලා. හැබැයි අද වෙනකන් කිසි දෙයක් කරලා නැහැ. ඒ ආයතනත් විනාශ කරලා මිනිස්සුන්වත් විනාශ කරලා ඔක්කොම විනාශ කරලා. මහා බැංකුවක් තියෙනවලු. මහා බැංකුව මොනවද කරන්න කියලා අහන්න මම කැමතියි. මහා බැංකුව උපදෙස් දෙනවා බැංකුවලට. තාම මහා බැංකුවට බැරි වෙලා තියෙනවා කිසිම දෙයක් කරගන්න ඩොලර් එක පාලනය කරගන්න. අපිට ලොකුවට කතා කරනවා මේක කරා අරෙන් එනවා සල්ලි පෝට් සිටියට මෙච්චරයි මේකට මෙච්චරයි මේකෙන් අපිට සල්ලි එනවා සංචාරකයන් එනවා මම දන්නේ කොහෙන් දෙන්නේ කියලා. අදත් කියලා තියෙනවා ලක්ෂයකට වැඩි ඇවිල්ලා තියෙනවා. සංචාරකව බැන බැන යනවා මේ ආවලු සංචාරය කරා ඊට පස්සේ දෙල් නැහැ කියලා බස් එක නවත්තන් ඉන්නවලු හෝටලේ වාහනේ ඊට පස්සේ හෝටලේ ඉන්නවලු හෝටලේ ගෙනිය ගියාට පස්සේ අර මදුරුව කකා ඒ තල ඉඳලා ඊට පස්සේ තමයි රට ඊට ගියාට පස්සේ ආයෙ ලංකාවට එන්න එපා කියලා කියනවා. දැන් එංගලන්තෙන් කියලා තියෙනවානේ කෑම හිඟයක් තියෙනවා ලයිට් එකක් තියෙනවා ඊට පස්සේ වතුර ටිකටත් අරිනවා මේ ළඟදී ඊට පස්සේ දැන් ඒක කියන්නේ නෙමෙයි දැන් අපේ පැතුල වතුර නැහැ සමහර උදේ ඉඳන් රාය වෙනකම්ම නැහැ ඉතින් ඒකනේ වැඩි කියන්නේ චාම්ගන්ට මොකද්ද මේක රටක්ද දැන් කියන්නේ 35කින් ලයිට් බිල වැඩි කරනවා කියන. ඕක 35ක් වේද 50ක් වේද මිනිස්සු දැන් මේක හිතා ගන්න බෑ මොනව කරනවද කියලා. අර කිරි පැකට් එක මිල ගියා වගේ මේ තුමේ කිව්වා වගේ හැම එකේම මේ ශනිකව යනවනේ. ඊට පස්සේ කරන් යන්නේ. ඊට පස්සේ අතට අහුවෙන මුදල කිය. මහා බැංකුව කියන 120යි කියනවා මේ මොකද්ද වෙලා තියෙන උද්දමනියත්. ඉස්සෙල්ලා කියන්නේ අර සල්ලි ගහන්න පුළුවන් මොන තරම් කිසි දෙයක් එන්නේ නැහැ කියලා. ඒ මාත්‍ය හොයාගන්නත් නැහැ. හොයගොත් මිනිස්සු මන් දන්නේ මොනව කරයිද කියලා දැන් හොයාගෙන යන්න ගියාම එහෙම. හරිද? ඒ කියන්නේ සල්ලි අච්චු ගන්න කිසිම දෙයක් වෙන්නේ නැහැ කිව්වනේ. දැන් ඒක දැන් උන්න හදන්න දැන් ආයි බහූත කතාවක් කරනවා 5000 දෙන්න කියලා බිලියන 32ක් ගන්න. දැන් මේකෙන් දැන් තවත් උද්දමනය වැඩි වෙනවා චාන්කවත්. එතකොට කොහොමද මේ අය මුණ දෙන්නේ කොහොමද අපි කවුරුත් සියලු දෙනා ඒකට අහු වෙනවනේ. අපිට කවුරු ගෙනහලා දෙන්නේ නැහනේ. කවුරු හරි ආච්චි කෙනෙක් මැනික් මල්ලක් හරි මොනවා හරි එකක් ගෙනහලා දෙන්නේ නැහනේ අපිට. අපිට ජීවත් වෙන්නේ අපි කරන දේවල් වල. අඩු ගන්න උසාවිය යන්න ඕනේ. අපේ සභාපතිතුමා ටීවී ස්ටේෂන් එක රන් කරනවා. ටීවී ස්ටේෂන් එක රන් කරන්න විදියක් නැහැ. භාගයක් අඳුරේ. අද අපි කරන වැඩසටහනත් ලංකාවෙන් 3-2කට විතර වෙන්නේ නේ. දැන් රිපීට් එකෙන් තමයි ඉතුරු එක බලන්නේ. හරිද? ඉතුරු එක ආයේ ගහන්න ඕනේ තව එකක් බලන්න. සමහර ආන සභාපතිතුමාගේ සමහර අය ඇවිල්ලා ඉල්ලනවා මේ ප්‍රෝග්‍රෑම් එක 5-6ක් විතර ගහලා දෙන්න බැරිද කියලා. සල්ලි ගෙවන අය නේද? සභාපතිතුමා කොහොමද කරන්නේ? මේ මිනිස්සුන්ව බලා ගන්න විදියක් නැහැ. ඒකවත් බලා ගන්න කියන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයන්නේ මම ඇත්තටම මේ වැඩසටහන මේ ඉස්සලා කරන් තිබ්බනම් මම ඇත්තටම සන්තෝෂ වෙනවා. හැබැයි මේවා තමයි අපේ රිපීට් එක මම හිතන්නේ කට්ටියට ඔක දැනෙන දෙයක් අපි කාට පුදු දෙයක් නේ. අපි බලන්න මේ අද බලන්න ඒකත් කරගන්න ඉන්නේ නේ මිනිස්සුන්ට. කොහෙද චාමකෝත් ඉතින් වෙන දේවල් කතා කරන්නේ. දැන් අපිට පඩි වැඩි කරන්න විදියක් නැහැ මේ පැත්තෙන්. අර ඒ ඊට පස්සේ මෙතන මිරිකලා ඉන්නවා. මොකද එයාගේ ජීවිතය ගෙනියන්න ඕනේ කොහොම හරි ගැට ගහගෙන. ළමයින්ට ඔන්ලයින් කරන්න විදියක් නැහැ. ඩේටා ඉස්සර අපි ගිහින් මොකද්ද ඩේටා සම්බන්ධව කටයුතු කරන්නේ. දැන් කියනවා ගෙදර ගිහිල්ලා මේ ගෙවල් වල ඉඳන් වැඩ කරන්න කොහොමද වැඩ කරන්නේ ලයිට් නැහැ. ඔන්න වගේ කතාව තමයි කියන්නේ. අර ඔර්ලෝසු දෙකක් බැඳගෙන එන මහත්තයෙක් ඉන්නවලු වෙලා කියනවානේ ලයිට් කපන වෙලාවල් කියන්නේ. ඊයේ පෙරේදා ඉන්න කට්ටිය. ඊයේ පෙරේදා කිව්වම පැය 10ක් කපනවා නෑ කපන්නේ කියලා. ඔය වගේ බොරු කියන දවස් 3කට ඉස්සෙල්ලා මුසාවාද දැන් ගලවලා මේ බුද්ධ ආගමේ අය කියලා කියන්නේ පන්සිල් දිනදා හැම එකම පටන් ගන්න පට්ට ඇරියොත් බොරු කියන්නේ. උඩ ඉඳන් පල්ලෙහාට. දැන් ඉතින් කොහොමද ජාමගත්ත? හැබැයි සභාපතිතුමා අධ්‍යක්ෂතුමා දැන් මේක මේ අපි කොහොම හරි දැන් අර කොරෝනා කාලෙත් මම කියන්නේ කොහොම හරි අපි ජීවත් වුණානේ. දැන් එහෙමවත් බැරි වෙලා තියෙන ඉතාමත් ක්ෂණිකව මේක අනිත් පැත්තට පෙරලා තියෙනවා. දැන් කිසියම් මොකක් හරි පුරෝකතනයක් තියෙන්න එපා. ඉස්සරහ දකින්න එපා. නායක වුණාම රාජ්‍ය නායක වුණාම නිලධාරියෙක් වුණාම දේශ මේ ඒගොල්ලෝ ඒ ස්වයංදේශියාව කරන්න තල්ලි ගන්න ඕනේ තවත් ඔය වගේ ආයතනයකින්. අරගෙන කරන්නේ ආයතනයේ පෝසත් කිරීම විතරයි. මම දකින මට දන්න විදිහට මම දැනෙන විදිහට කාන්තාවට එහෙම මොනවා හරි ක්‍රමයකින් මේ කාන්තාව නගා සිටවනවා කියන අය මොන රජය හෝ මේ පවතින රජය කොහෙත් මේ දේ කළේ නැහැ. නමුත් මම නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ඒ වගේ වැඩපිළිවෙල ටිකක් කරගෙන ආවා. නමුත් අපේ
අවාසනාවට ඒ රජයේ එතනදී අපිට නැවතුම් ලක්ෂයක් ඇති වුණා. ඒක ඇත්තටම මම කියන්න ඕනේ මේ හැමදේනම දන්න දෙයක්. ඉතින් ඒ වෙලාවේ අපිට ඉස්සරහට ඒ දේ කරගෙන යන්න බැරි වුණා. මේ රජෙන් නම් ඇත්තටම මම දකින්නේ ඒ වගේ දෙයක්. ඔබතුමා ගරු මන්ත්‍රීවරියන් විදියට. ඔව්. මොනකේ ප්‍රාදේශ සභාව වේවා, නගර සභාව වේවා, මහනගර සභාව වේවා. ඔව්. මේ කාන්තාවන් වෙනුවෙන් මේ කිසියම් සාධාරණයක් ඉටු කරගන්න. ඔව්. අපි දන්න ඔබතුමා උත්සාහවන්ත වෙනම ඇති. මම ඒක මට අහන්න ඕනේ. කියන්නේ අපිට අහන්න ඕනේ ඒක සාර්ථකද සාර්ථක වෙනවද? මොකක්ද එතන තියෙන අභියෝගය? ඊට දෙයක් කරන්න ඇත්තටම බැරිද? මොකක්ද එතන තියෙන ප්‍රශ්න ටික? කාන්තාවකට දැන් අපිට ඇත්තටම කාන්තාවට හැමදේම ඡන්ද 125ක කාන්තායිති ඇත්තටම එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ අපිට මං හිතන හැටියට අපේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආදරණීය භාර්යාව නිහතමානී කාන්තාවක්. එතුමියගේ මං හිතන හැටියට ඔය උපාධිය එතුමියගේ තියෙන්නේ විශේෂ වූ උපාධියක් ඔය කාන්තා අයිතිවාසිකම් පිළිබඳව. ඒ හරහා 125ක කාන්තාව අයිතිය අපිට ලබලා දුන්නානේ. ඇත්තටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. 125ක් හරි සභාව තුල ඡන්දේ ඉල්ලන්න සභාවේ වාඩි වෙන්න ඒ සියලු අයිතිවාසිකම් 125 හම්බුණා. ඇත්තම දැන් අපි ඉල්ලන්න ඕනේ 125ත් අපිට නැති වෙන වෙලාවක් වගේ දැනෙන්නේ. නමුත් අපිට 125 නෙමෙයි. අපේ ඇත්තම ඡන්ද පාවිච්චි කරලා තියෙන 156ක්. අපේ කාන්තාව 52ක් 3ක් අතර දැන් 3ක් වේගන යන්නේ. එතකොට අපිට දෙන්න ඕනේ අරහා සමානම අයිතියක්. 125ක් නෙමෙයි. සම අපේ සීමාවක් නැතුව කාන්තාවන්ට අයිතියක් දෙන්න ඕනේ. කාන්තාවන්ට අයිතියක් දුන්නොත් මං හිතනවා මේ තියෙන දූෂණය, භීෂණය සියලු දේ ගොඩක් දුරට අවම වෙනවා. මොකද කාන්තාව තවත් කාන්තාව දැන් අපි 3-4 දෙනා පක්ෂ 4ක වුණාට අපි 4 දෙනාම කතා කරන්නේ නැහැනේ. තව කෙනෙක්ගේ පක්ෂයේ තියෙන දේවලු ඒගොල්ලන්ට එහෙමනේ අපි එකමුතුව කතා කරන්නේ මේ කාන්තා අයිතිවාසිකම් අපට දෙන්න කියලා. කාන්තාව සමාජයේ නැගිටලා තමන්ගේ ආත්ම ගරුත්වය තියාගෙන යන්න පුළුවන් තැනක්. අද අපිට ඇත්තටම කාන්තාව හැටියට සභාවකට ගියත් සභාවේ සමහරක් වෙලාවට ඇති වාඩි වෙන්න. ඇති මොකද කියලා එහෙම කියන තත්ත්වයක් සභාවල් තුල තියෙන්නේ. කාන්තාවන්ට කිසිම නැහැ මේ ගරුත්වයක්. කාන්තාව කියන්නේ කාන්තාවගේ ගරුත්වය අපි විහිං හදාගන්න වෙලා තියෙන්නේ. පළාත් පාලන ඇත්තටම ওই සංසදයේ හේමන්ති ගුණසේකර මැතිණිය අපි වාර ගාණක් ඇඳවලා අපිට නොඑක් වැඩසටහන් කළා. නමුත් ඒවා ගිහින් අපි සභාවට ගිහම සභාවේ ඉන්න ඇත්තටම සභාපතිවරු ගොඩක් ඉන්නේ. ඒ අය ඒවා පිළිගන්නේ. ඕගොල්ලෝ අපි දැන් ඒ කියන දේ ගිහින් කියලා අපිට ඒ සභාවේ නිසි අයිතිය හම්බෙන්නේ. ඉතින් මේ කාන්තාවන්ට නිසි අයිතිය ලබා දෙන්න නිසි කාන්තා ඔය තියෙන නීති රීති හදන තැන්වලට කාන්තාව දාන්න ඕනේ ටිකක්. මොකද කාන්තාව කවුරුත් නැහැනේ. නීති රීති හදන තැන්වල ඉන්නේ නීති කෙටුම්පත් කරන ඔක්කොටම ගන්නේ එකතු කරලා පිරිමි. ඔය අභියෝගය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඒ කියන්නේ දැන් අපි මේ උත්සාහයත් එක්ක නේ කාන්තාව බල කැඳවීම විශේෂ දේශපාලඥයන් මේ කාන්තාවන් නියෝජිතවරියන්නේ මේ කාරණේ සභාව තුළ අපි කොහොම හරි ජයග්‍රහණය කරන්න ඕන. ඇත්තට මොකද්ද අපි 125 කෝටාව ගැන කතා කරා. මෙතුමා කිව්වා මේක වැඩි කරන්න ඕන. ඔව්. නේ අනිත් පැත්තෙන් දැන් කෝටාවත් එක තමයි මෙහෙම හරි chance එකක් අපි ලැබෙන්නේ. ඒකත් කිසිම අභියෝගයක් ලක් වෙලා තියෙන්නේ නැහැ. සමහරවිට ප්‍රමාණාත්මකව හරිනවට ගුණාත්මකව මේක වැඩක් නෑ වගේ සමහර අදහස් එනවා. හැබැයි දැන් එහෙම වුණොත් මේ තියෙන අවස්ථාවත් අපිට නැති වෙන්න ඉඩ තියෙනවා. කොහොමද ඡන්දකින් දිනන්නේ? මේ දිනලා කොහොමද වැඩ කරන්නේ? මෙතුමා කිව්වා අපිත් දැකලා පාර්ලිමේන්තුව අපි දැකලා තියෙන ඕන තරම් එක වචනෙන් කාන්තාව වාඩි කරවන. මේක තවදුරටත් වෙන්න දෙන්නත් බෑ. කොහොමද අභියෝගය ජයග්‍රහණය කරන්නේ? ඇත්තටම කුමාරි වනිගසේකර අපේ මේ මන්ත්‍රීතුමීගේ හැම දෙයකම මම එකඟ වෙනවා. ඇත්තටම අපේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් විදිහට අපිට මේ 125 කාන්තා නියෝජනය ලැබුණ එකෙන් ඇත්තටම රටේ මං හිතන්නේ බිම් මට්ටමේ තියෙන පළාත් පාලන ආයතන සියල්ලගෙම වැඩ ක්‍රමානුකූල වෙලා තිනවා ගොඩක් දුරට දූෂණ භීෂණ ඒත් එක්කම මොකක් හරි නොගැලපෙන දෙයක් කරන වෙලාවේදී කාන්තාව නැගී සිටින වෙලාවල් අනන්තයි. ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් කරලා අපිට අපේ බිම් මට්ටමේ තියෙන පළාත් පාලන ආයතන හරි මඟට යොමු කරගන්න ගොඩක් වෙලාවට අපිට හැකි වෙලා තියෙනවා. ඒ කියන්නේ පිරිමි දේශපාලඥයන්ට වගේ
බරපතල ආකාරයේ වංචා දූෂණ චෝදනා හැබැයි නෑ වගේ තමයි නේ. ඒත් එක්කම ඒ තැන්වලදී අපිට බලන්න පුළුවන් වෙලා තියෙනවා, හොයන්න පුළුවන් වෙලා තියෙනවා මේ වගේ දේවල්. ඇත්තටම අපි කොහොමද දැන් දේශපාලන දෙන්න ඉස්සෙල්ලා අපි කිසිම දෙයක් දන්නේ නෑනේ. අපි දන්නේ නෑනේ පළාත් පාලන ආයතන කොහොමද ගෙනියන්නේ, මොනවද කරන්නේ, මොකුත්ම අපි දන්නේ නෑනේ. අපි දැන් මෙතෙන්ට ආව නිසා අපිට ඇත්තටම හිටපු අගමැතිතුමාට ඇත්තටම නැවත වරක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. බිම් මට්ටමේ තියෙන පළාත් පාලන ආයතන හරියාකාර හරි පැත්තකට යොමු කරගන්න කාන්තාව ඒ හරහා දැම්ම නිසා තමයි අපිට ඇත්තටම ඒ තැන්වලදී වැඩි තැන්වලදී කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒත් එකම කාන්තා අයිතිවාසිකම් මේව කරගන්න පුළුවන් වෙන්නේ. ඒ ගැන ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒත් එකම ඇත්තටම මේ රජය කරගෙන යන මේ මම හිතන්නේ මේ ළඟදී අපේ ජාතිය අමතලා ජනාධිපතිතුමත් කතා කරලා කිව්වා පුළුවන් තරම් කැප කරන්නලු මේ වෙලාවේ කැප කරන්නලු මේ අපහසු අවස්ථාවක ඉන්නේ. ඉතින් කැප කරන්න. ඉතින් මේ පුංචි මේ අපේ මහ ජනතාව පොඩි මට්ටමේ ඉන්න බිම් මට්ටමේ ඉන්න මහ ජනතාව පුළුවන් තරම් කැප කරනවානේ. එතකොට මැලේසියාවේ ගිහිල්ලා ඒ කැප කරන්නේ නේද? ඔව් ඒත් කැප කරනවා. අර පෝලිං ගානේ කරන කැපකිරීම. දියසෙන් කුමාරය ඒ වගේද කැපකිරීම කරන්න ඕනේ. ඒත් එකම මේ පෝලිං ගානේ කරන කැපකිරීම මදිද? එතකොට ගෙවල් වල ඉඳලා කරන කැපකිරීම මදිද? විදුලි ටික නැතුව ගෑස් ටික නැතුව ඒ කරන කැපකිරීම මදිද? ඒ අය මොනවද කරන කැපකිරීම? ඒ විදිහට පුළුවන් අපේ මේ අසරණ ජනතාවෙනි සමානාත්මතාවය තියාගෙන අපිටත් ඒගොල්ලන්ටත් තියෙන පහසුකම් ටික අඩු කරගෙන අපේ මේ පුංචි මහ ජනතාව වෙනුවෙන් පොඩ්ඩක් ඒගොල්ලන්ගේ පහසුකම් ටික අඩු කරගත්තොත් ඒ කැපකිරීම කොච්චර වටිනවද මේ වගේ වෙලාවක කොච්චර තියෙනවද ඒගොල්ලන් මේ වැඩි වෙලා නේද? කිසිම මේ ඉස්සර කාලේ ඉතිහාසයේ රජවරු වෙස් වලාගෙන ගිහිල්ලා මිනිස්සුන්ගේ දුක හොයලා බැලුවා. මොනවද ඒගොල්ලන්ට තියෙන කරදර, මොනවද දුක් අංකඩ. මේක නෑ උදේ හවහ අපි කෑ ගහගා කියනවා. එතකොට අපේ ඒගොල්ලන්ට අන්දයිද මන්ද බිහිරිද දන්නේ නැහැ. මෙච්චර මේ වෙස් වලාගෙන ගිහිල්ලා බලලා මෙන්සවතුම කිව්වනේ මේ පෙට්‍රල් වල පෝලින් නෑ. මේ වෙස් වලාගෙන ගිහිල්ලා පේන්නේ ඔක්කොම හරි. ඒක තමයි ඇවිදින්. සලාගෙන ඇස් වහගෙන ගෙනියන්නේ වගේ. පේන්න දෙයක් නැහැ කියලා නේ කියන්නේ. ගොල්ලන් අන්ධයි, බිහිරි. ඒක නිසා ඒගොල්ලන්ට පේන්නේ නැහැ. ඒක නිසා. ඉතින් මම හිතන්නේ ඇත්තටම ඔයිටත් වැඩිය ගොඩක් දුෂ්කර කොරෝනා වසංගතයත් එක්ක ලොකු අර්බුදයක හිටපු රටවල් ඒගොල්ලෝ යථා තත්ත්වයටත් වැඩිය තත්ත්වයකටපත් වෙලා ඉන්නවා. නේද? අපිට බැරි වෙලා තියෙනවා අපි හිටපු තත්ත්වයටත් වැඩිය හොඳටම පාලට ගිහිල්ලා. ඒ කොරෝනා අල්ලගෙන පොලිසියෙන් ගෙනිච්චනේ. කොරෝනා කාලේ. නැතකද? පාරි ගමන් කරනවා කියලා. කොරෝනා වසංගතයවත් නෙවෙයි. එතකොට මේ කිසිම ප්‍රශ්නයක් නෙවෙයි මෙතන වෙලා තියෙන්නේ. ඒ වගේ එහෙනම් ඉතින් අනිත් රටවල් වලටත් ඒ හැමදේම සිද්ධ වුණා. කියන එක ලොකු වැදගත් පණිවිඩයක් තියෙනවා. දැන් කියනවානේ පළාත් පාලන ආයතනයකවත් වැඩ කරපු නැති මිනිස්සෙක් උඩට ගියාම අන්න ඒක තමයි මොකද්ද වෙන්නේ කියන කතාව. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අත්දැකීම් නැතිකම තියෙන්නේ නේද? දැන් ඉතින් අපිට මේ මිනිස්සුත් එක්ක ගැටිලා ඒ තියෙන අත්දැකීම් ටික ඒගොල්ලන්ට නැහැනේ. ඒගොල්ලන් දුක අඳුරන්නේ නැහැනේ පොඩි මිනිස්සයාගේ. ඒක තමයි එතන තියෙන ලොකු ප්‍රශ්නේ. දැන්වත් විතරලා ඉස්සපන්නේ නේද? දැන් කරේ තේරෙන්නේ. ඒක නෑ. හොඳයි. ඔතුමත් අපි සම්බන්ධ කරමු. මට අරකට පොඩ්ඩක් තවදුරටත් අහන්න ඕනේ. කියන්නේ දැන් අර සිරියස්වයි කෝටාවත් එක්ක මේකටත් සම්බන්ධ කරගමු ඒක. දැන් කිසිම අවස්ථාවක් ලැබෙනවානේ. හැබැයි අනිත් පැත්තෙන් තියෙන චෝදනාව තමයි දැන් මේගොල්ලෝ මෙච්චර ගිහිල්ලා වැඩක් නැහැ. මේ යන්න ඕන කට්ටිය නවත්තලා දැන් මේගොල්ලෝ ගිහින් තියෙන්නේ. අර ලිස්ට් එකට තෝරනකොට ඊට පස්සේ යාළුවයි නෝනයි ඔහොම කට්ටිය තමයි අන්තිමට ඇතුල් කළා. මේ වගේ ටිකක් බරපතල ආකාරයේ චෝදනාවක් එනවානේ. ඊට පස්සේ තමයි ওই 25 අනිත් පැත්තට හරවන්න ඕක උපයෝගී කරගන්නේ. ඇත්තද ඒ කතාව? නැත්නම් ඒ අභියෝගය කොහොමද ජයග්‍රහණය කරන්නේ? මෙහෙමයි. මම මෙතන දකින්නේ ඇත්තරම කාන්තා නියෝජනයේ 125ක් ගෙනාපු තැන පවුලේ දේශපාලනය නැතුව අලුතින්ම කෙනෙක් ගෙනහලා එතෙන්ට දෙන එකම ඇති මේ රටක් ඉස්සරහට යන්න. මොකද පෞල් දේශපාලනයට ගියොත් වෙන්නේ අර එයා පළවෙනි එක්කෙනා කරපු දේම තමයි දෙවෙනි එක්කෙනාට යන්නේ. ඒතකොට මම දැඩි ලෙස හෙලා දකිනවා. දැන් මම කවදාවත් කැමති නැහැ මගේ දුවව දේශපාලනයට ගේන්න. මම හදන්නේ මගේ සංවිධානයක් වුණා පිටින් කෙනෙක් ගෙනහලා එතෙන්ට මේ යොමු කරන්න. මොකද එතකොට අපිට පුළුවන් තව අදහස් අරගෙන යන්න නම් දැන් නමුත් එකම කට්ටියක් එකතු වෙලා අර යම්කිසි දෙයක් කරනකොට එතන එන ඵලය ගොඩක් අඩුයි. ඒ නිසා මම දකින්නේ 125 කෝට එක අපි තව වැඩි කරගන්න ඕනේ. මම හිතන්නේ ඒකට පොඩි ගැටලු සහගත තත්ත්වයක් මතුවලා තියෙනවා. මේක තව අඩු කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි කාන්තාව වශයෙන් ඉස්සරහට ගිහිල්ලා මම හිතන්නේ තව අවුරුදු 10කින් මම නම් දකින්නේ මේ රට කාන්තාව ග්‍රහණයට ගන්නවා. ඒක තමයි මම මගේ බලාපොරොත්තු ඒක මගේ සිහින ඒක. නැත්තම් මම දේශපාලනය කරන්නේත් නැහැ. ඒ කියන්නේ මමත් ආසයි මේ රට මේ තියෙන තත්ත්වයට වඩා ඉස්සරහට යන්න අපේ සහභාගීත්වයක් තියෙන්න ඕන.
මොකද අපේ දැන් රාජ්‍ය ආයතන බැලුවාම ඉස්සරහින්ම මුල් පුටු වල ඉන්නේ කවුද? අපි කාන්තාව. අපේ කොමසාරිස්තුමිය ගම්පහ මහනගර සභාවේ කාන්තාවක්. ඒතර අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය කාන්තාවක්. ඒතර ලොකු ආත්ම අභිමානයක් කාන්තාවට දිනනවා. දැන් ඇත්තටම අපේ ආර්ථික විශේෂඥයා වෙලා තියෙන අපේ අම්මා. අපි එදා අපිට දීපු පණිවිඩය හාල් මිටක් අරගෙන පොඩ්ඩක් පැත්තකින් තියලා ඉස්සරහට පරිභෝජනය කරන්න ඉගන්නේ අපේ අම්මා. නමුත් අද ඒ සංකල්පයවත් අපේ ඉහළ පෙළ පාවිච්චි කරා නම් අපි අද මේ තත්ත්වෙට මුහුණ දෙන්නේ නැහැ. අපි අනාගතයක් ගැන හිතුවේ නැහැ. ඉතින් අන්න ඒකයි මට හිතන විදිහට මගේ පෞද්ගලික මතය මේ 125 තව කොහොම හරි සටන් කරලා අපි දිනා ගන්න ඕනේ. මේ මුල් පුටු වලට මේ කාන්තා නියෝජනය වැඩි කරගත්තොත් පිරිමි පාක්ෂයේ තියෙන සහභාගීත්වය අඩු වෙනවා. ඇත්තටම දූෂණ, අක්‍රමිකතා මොනවද නැත්තේ? දැන් කාන්තාවක් නැගිටලා යමක් කියනකොට මගේ මහනගර සභාවේ නම් එහෙම දෙයක් නෑ. ඇත්තටම අපි සහයෝගයෙන් වැඩ කරනවා. හොඳ නායකයෙක් ඉන්නවා. මම ඒක කොතනත් මම ප්‍රකාශ කරනවා. ඉතින් ලයිට් එකක් දාන්නවත් අපිට සහයෝගය දෙනවා. අපේ ඇත්තටම අපි මේ හැමදේම සහයෝගයෙන් කරනවා. දැන් අපිට තොරතුරු දැනගැනීමේ පනත මත ඇත්තටම අපේ හිටපු ජනාධිපතිතුමා එකට මුල් වෙලා කටයුතු කරා. ඇත්තටම තොරතුරු දැනගැනීමේ පනත ඒ නිසා අපිට හැම තැනකටම ගිහිල්ලා අපිට තොරතුරු හොයාගන්න පුළුවන්. අපිව മന്ത്രിවරියක් කරාටම වැඩක් නැහැ. අපිත් ගිහිල්ලා එතනින් එහා අපි යන්න ඕනේ. මම දකින දේශපාලනය ඒකයි. දැන් ඇත්ත වශයෙන්ම කියනවා නම් අපිට සමහරලාට ප්‍රතිපාදන නැහැ. නොමැති වෙන්න පුළුවන්. නමුත් මං කරන පෞද්ගලික දෙයක් මම කියන්නේ මමත් සාමාන්‍ය මිනිස්සෙක් විදිහට මම බිමට බැස්සා. බිමට බැලලා මම යම්කිසි පෙරහුරුවක් ට්‍රේනින් එකක් කරනකොට මම එතෙන්ට සහභාගී වුණා. බලනකොට ලස්සන රෆියා කියලා පංකොලේ යකින් ලස්සන නිර්මාණයක් කරනවා. මම එතනට ඇහැ ගහගෙන මට හිතුණා මේකෙන් මගේ කාන්තාව මාත් එක්ක ඉන්න මගේ සමකාලීන කාන්තාවට යමක් දෙන්න පුළුවන් කියලා. මම එතෙන්ට ගිහිල්ලා ඒක මම ඉගෙනගෙන අද මම මගේ 150ක ටීම් එකක් මාත් එක්ක ඉන්නවා. ඉතින් ඇත්තටම මම කියන්නේ ඒකයි අපි කාන්තාව වශයෙන් අපිට මීට වැඩිය දෙයක් කරන්න පුළුවන්. අපිට දෙන තල්ලු කිරීම අඩුයි. දැන් මේකත් අපෙන් උදුර ගන්න මාන බලන තත්ත්වයක් අපිට නිකන් පැහැදිලි වෙගෙන නම් මම හිතන්නේ ඒකට අපි සටන් කර යුතුයි. මේ රටට කාන්තා නියෝජනය ඇත්තටම අත්‍යවශ්‍යයි. මම නම් හිතන්නේ අපේ රටේ ඉන්න අපි ඇත්තටම අපේ සිරිමාව බණ්ඩාරනායක මෙතන කතා කරොත් වගා සංග්‍රාමයේ ස්වයංපෝෂිත නායිකාවක්. එතකොට අපිට හොඳ මේ අතීතයක් අපිට තියෙනවා කාන්තාවන්ට. හොඳ හඩක් නබු කාන්තාවක්. ඉතින් මම හිතන්නේ අපිට ඒ තියෙන ආදර්ශය ඇති මේ රට ඉස්සරහට අරයි යන්න. මට සමාවෙන්නේ ප්‍රශ්නේ අහනවට මට ඒක අහන්න ඕන හින්දායි අහන්නේ. දැන් අපි දන්න දේශපාලඥයෙක් කිව්වම පොඩි ටිකක් ත්‍රාඩ ගතියක් තියෙන එක. පොදු පිළිගැනීම ඒක. يعني ඒක එහෙම නෙමෙයිනේ. ඒ කියන්නේ පාක්ෂිකයන් නඩත්තු කරනවා. නේ? මොකක් හරි වැරද්ද කළා පොලිසියට ගියාම ඔයසිට කතා කරලා බේර ගන්නත් ඕන. සාමාන්‍ය දේශපාලනේ ඒක. ඒක ලොකුවට වෙනස් වෙලක් නැහැ තාම. දැන් කාන්තා නියෝජිතවරියක්. මේ තමන්ගේ පාක්ෂිකයන් නඩත්තු කරගෙන කොහොමද ඉස්සරහට යන්නේ? එතනදී මගේ පෞද්ගලික මතය මම සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය වලට අපි සාමාන්‍ය සමාජයේ පිළි නොගන්න අයවට මම කෙලිම සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට අපි තව ඒවට පිටුවහලක් යනවා. කෙලිම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මම එතෙන්ට ගිහිල්ලා මම බලනවා මොකද්ද මෙතන වෙලා තියෙන්නේ. මේ ළඟදී මට එහෙම ළඟම සිදුවීමක් වුණා. මම යනකොට පාරේ කට්ටියක් නවත්තලා පොලිසියත් හිටියා. හැබැයි මම කෙලින්ම ගියේ මම එතනින් කතා කරේ නෑ. මම කෙලින්ම ගිහිල්ලා පොලිස් ස්ථානයට මම ඇහුවා මොකද්ද වෙලා තියෙන්නේ. මට එතන පසුබිම තේරුණා. මම එතනින් රැඳුන්නේ නෑ. මොකද මමත් එතෙන්ට ගිහිල්ලා වචනයක් දෙකක් කතා කරා නම් ඒක අපි ඒකට අත්වැසිල්ලක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට අපි උදව් කිරීමක් කරනවා. ඉතින් මම ඒ නිසා සාමාන්‍යයෙන් ඒ දූෂණ වංචාවලට සාමාන්‍යයෙන් ඔය මත් කුඩු ඒවා බේර ගන්න කියලා පොලිසියට බලපෑම් කිරීම මම තරේ හෙලා දකිනවා. ඒකට මම ඊළඟ පාර කරන්න පුළුවන් වේද එහෙම කරලා. මං හිතන්නේ දැන් මොකද මේක චුට්ටක් මං කියන්නම්. මේ දැන් අපි ගිය පාර ඡන්ද ඉල්ලනකොට මම අලුත් එක්කෙනෙක්. නමුත් අපිට ඒකේ රැල්ලක් තිබ්බා. මට අපි කොච්චර වැඩ කරත් අපිට ඡන්දයක් තිබ්බේ නැහැ. ඒක යම්කිසි රාමුවකට කොටු වෙලා ඒ පක්ෂයක් දින්න නුසුදුසු අය සුදුසු අය දෙගොල්ලම ගියා සභාව ඇතුළට. නමුත් අපි ඒ වෙලාවේ ගත්තේ ඡන්ද අඩු ප්‍රමාණය. නමුත් අද මම සතුටු වෙනවා ඒ අඩු ප්‍රමාණය තුල වැඩි වැට කොටසක් මට කරන්න පුළුවන්. ඒකට තාමත් ඔබතුමිලා විශ්වාස කරනවා හරියට වැඩක් කරොත් ඡන්ද දිනන්න බැරි කමක් නැහැ. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි චාමකද දැන් මේ තුමේ කිව්වා මේ මද්ද්‍රව්‍ය වලින් පොඩ්ඩක් බැහැර වෙලා කටයුතු කරන්න කියලා. දැන් එතකොට මේ ගංජා සම්බන්ධව එක මන්ත්‍රීවරයෙක් කෑගහුවා නේද? මේ තුමේගේ අදහස නෑ ගංජා කියලා කියන්නේ ඒක වැරදි විදිහට පාවිච්චි කරොත් ඒක ගංජා වැරදි. නමුත් ගංජා කියන්නේ ඒක අපේ දේශීය ඖෂධයක්. ඔබතුමී ඒකට එකඟ වෙනවා. ඔව් ඒකයි. ඒක ඖෂධයක් වශයෙන් එකඟයි. නමුත් මද්ද්‍රව්‍යයක් විදිහට ඒක අපි සමාජයෙන් ඒක අපි බැහැර කරන්න උත්සාහ කරන දෙයක්. ඉතින් නිසා මම හිතන විරුද්ධයි. නමුත් ඖෂධයක් වශයෙන් අපිට බෙහෙත් වට්ටෝරුවකට ගංජා ටිකක්
අපි පාවිච්චි කරාට ඒකේ මං හිතන්නේ ඒකේ ලොකු මේ හානියක් දෙනවා කියලා ඉතින්. ඒක මන්ද්‍රව්‍යයක් විදිහට ප්‍රවර්ධනය කරන්න කැමති නැහැ. ඔව් කැමති නැහැ. හොඳයි. ඔබතුමීතර මූලික වටේදී කිව්වද අතර මේ කාන්තාවගේ දායකත්වය ලබා ගන්න ඕනේ. අපි ලේස්තියේ දායකත්වය ලබා දෙන්න. දැන් වර්තමානයේ අපි වැටලා තියෙන වලයේ ගැඹුර දිහා බැලුවම ඇත්තටම අපි මේ පොරබදල මේකෙන් එළියට එන්න එපා. ඒකින්ද එක පැත්තකින් ඡන්දදායකයන් විදියට ඊට පස්සේ මේ ජාතික ආර්ථිකයේනේ මෙතුමියත් අර සඳහන් කරේ නේද? ඒ කියන්නේ ගරුම් කාර්යවංශාලා වෙන්න පුළුවන් අනිත් පැත්තෙන් ඉහළ නිරතව දාන්න කාන්තාවන් විශාල ප්‍රමාණයක් නේද? ඉගෙනගෙන කැම්පස් වල වැඩිම උපාධාරීන් ප්‍රමාණයක් කැම්පස් වල සිලෙක්ට් වෙන ප්‍රමාණයක් කාන්තාවන්. අනිත් පැත්තෙන් අර ඇඟලුම් සහ මේ විශේෂයෙන්ම මේ පිටරට නේ. දැන් ඒ සල්ලි ටික නැති වුණේ මේ හිර වෙලා තියෙන්නේ අපේ නේද මේ මෙච්චර කාලේ ඒව ෂේප් එකේ ආවා දැන් නෑ ඉන්නේ. ඉතින් ආණ්ඩුවට උත්තර නෑ දැන්. දැන් ඒ වගේ ජාතික ආර්ථිකයට මීට වැඩිය ජවයකින් වැඩ කරන්න අවශ්‍ය වටපිටාවක් බලධාරීන් හදන්න ඕන නේද? ඒකට කොහොමද බලපෑමක් කරන්න ඕන? මේ වලින් ගොඩ එන්න අපිට ඒක උත්තරයක් කරගන්න පුළුවන් නේද? ඇත්තටම චාමික මහත්තයා 153ක් කාන්තාවෝ කියලා අපි කිව්වට ඒ කාන්තාවෝ මෙච්චර කාලයක් අවභාවිතා වුණාද කියලා තමයි ගැටලුව. අපි ඡන්ද දෙනවා පිරිමි අයට. සමහර අය කියන අපි සමාජ මාධ්‍යවලත් දැක්කනේ මේ ජනාධිපතිතුමා අගමැතිතුමා මේකට මොනව කරන්නද කියලා. ඉතින් එහෙනම් මොකටද එතෙට ගිහින් ඉන්නේ? නේද? එහෙම තත්ත්වයක කාන්තාවෝ ඉන්නේ. ඒක කනගාටුදායකයි. නමුත් අපිට පුළුවන් වෙන්න ඕනේ එහෙම ඉන්න කාන්තාවෝ දැනුවත් කරන්න. ඒ කාන්තාව ශක්තිමත් කරන්න ඕනේ. ගොඩක් අවස්ථාවල බහුතරයක් හෝ කිසියම් කොටසක් එහෙම කියනවා කියන්නේ මොකක්ද ඒකට හේතුව? ඒ කියන්නේ ඔවුන්ට නිවැරදි පණිවිඩයක් යන්නේ නැහැ. ඒව නැත්තම් පෞල් පසුබිම ඇතුලේ තාමත් හිර වෙලා තියෙන්නේ. මොකක්ද ඒකට හේතුව? මානසික මට්ටම් තියෙන එක එකනාගේ මානසික මට්ටම් හින්දා එහෙම වුණා වෙන්නත් පුළුවන්. නමුත් අපි හිතන්න ඕනේ ගොඩක් වෙලාවට කාන්තාවගේ ආර්ථික ශක්තිය වර්ධනය කරන්න ක්‍රමවේදයක් හොයන්න ඕනේ. ආර්ථිකයට කාන්තාව දායක කරගන්න ඕනේ. ඒ වගේම තරුණ ප්‍රජාව දායක කරගන්න ඕනේ. අපි කරන්නෙම නැති දේවල් තමයි අපේ රටේ ඒ දේවල්. කාන්තාව විශාල ප්‍රමාණයකගේ ශ්‍රමය අපත යනවා මේ දේවල් හින්දා. මෙහෙම වැඩපිළිවෙලක් නැති හින්දා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක නිලධාරීන් ඉන්නවා 50කට 60කට වැඩි අපි වෙනුවෙන් කියලා. ඒ වුණාට එක නිලධාරියෙක්වත් නිවැරදි ක්‍රමවේද කරනවද කියලා සැකයක් තියෙනවා. එක්කෝ සුළු රැකියාවල්නේ හැමදේම එක්කෝ පහන්ති රඹරන්න එක්කෝ ඉටිපන්දම් හදන්න ඒ වගේ සුළු රැකියාවල් තමයි කියන්නේ ස්වයං රැකියාව කියලා. නමුත් අපිට අපේ කාන්තාව 25ක් 30ක් එක්ක අහුවෙලා කරන්න පුළුවන් නම් මේ අපනයන තත්ත්වයේ නිෂ්පාදනයක් ඒක කොච්චර රටට වටිනවද? ඒ වගේම තරුණ නිර්මාණශීලී ව්‍යවසායකයෝ හදන්න පුළුවන් නම් ඒක කොයිතරම් දුරට රටට වැදගත් වෙනවද? ඔය ටික බලන්න ඕනි. ඒ වගේම දැන් මේ නව තත්ත්වයක් එක්ක එහෙම දේවල් ගැන බලන්න කියලා මම හිතන්නේ IMF එකෙනුත් කතා කරලා තියෙනවා. ඒක ගැන හොයලා බලලා ඒ වෙනුවෙන් පුහුණු කරන්න ඕනේ. ඒ වගේම මේ අපිට පුළුවන් රජයේ නිලධාරියත් ගමේ ඉන්න සාමාන්‍ය කාන්තාවත් සම්බන්ධීකරණය කරන එක අපිට කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඒක කරන්න ඕනේ. මේ දවස් මම හිතන්නේ මේ අවුරුදු 4ටම චාමික මහත්තයා මම කරන්නේ මේ දේශපාලනය කියන්නේ අපේ වගකීම මොකද්ද? අපේ වපසරිය මොකද්ද කියන එක ඉගෙනගත් එක කරේ. දැන් තමයි මේ කරන්නේ. දැන් අපි අවශ්‍ය දේ අපේ තත්ත්වය මොකද්ද කියලා තේරුම් අරන් ඉදිරියට කරගෙන යන්නේ මේ දැන් ඉඳලා. මෙච්චර කාලයකට අපි ඉගෙනගත් එක කරේ. ඒක තමයි වටින්නේ. ඒක තමයි මට අර අපේ පෙර සඳහන් කරපු නම් සඳහන් කරපු පුරෝගාමීලෝ මේ උත්සාහ කරන්නේ මේ තත්ත්වය. ඔව් ඒ වගේම අර මට පොඩි අවස්ථාවක් දෙන මේ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් වෙන කමලා ලියනගේ මැඩම් මුත් අපිට ව්‍යාපාරයේ චන්ද ව්‍යාපාරයට එතනින් තමයි සල්ලි ඉල්ල ගන්න තියෙන්නේ. එතකොට එතනදී තමුන්ට අර පහසුකම නැහැ හසුරවන්න. තමුන් ඕන විදියකට. ඉතින් එතන තමයි උතන ප්‍රශ්නේ තියෙන්නේ වැඩියෙන්. ඉතින් ඒකයි මේ ඒකට අමතරව මම හිතන සවතුම කාන්තා නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ ඉන්නේ මන්ත්‍රීවරියක්ද මන්ත්‍රීවරයෙක්ද ඇමතිවරියක්ද ඇමතිවරයෙක්ද ඇමතිවරයෙක්ද කනගාටුදායකයි ඇමතිවරයෙක්ද
ඉස්සෙල්ලා කාන්තා කටයුතු කියලා වෙනම තිබුණා. තිබ්බා. දැන් ඒක නෑනේ වෙනම එකක් නෑ. දැන් ඒවා එක එක දේවල් වලට එකතු කරලානේ ගොඩක්. ඒ කියන්නේ මේ විද්‍යාත්මක විදිහට මේ සැරේ බෙදලා දුන්නේ නේ. නේ චාලකන්ත. විද්‍යාත්මක විදිහට බෙදලා දීලා නේ අපි අනගත්තේ මේ සැරේ. ඔය සෞඛ්‍ය දීලා තියන්නේ මේ සෞඛ්‍ය ඇමති කෙනෙක් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් තමයි රාජ්‍ය අධිපතියෙක් ඉන්නේ නේද? මෙයා වගේ කටාරෙම ඉන්න ඇමතිවරියක්. ඉතින් ඇත්තටම මමත් එති මේ දුරකථනයෙන් කතාන්නේ මෙයා කරා මොකද හේතුව මේ උතුමියනේ යන්න ඕනේ මේ සෞඛ්‍ය ඇමතියෙක් කියලා. ඉතින් ඇත්තටම ඒ වගේ ඉතින් මං හිතන හැටියට ඒ ගැන අවබෝධයක් නැතිකම වෙන්න ඕනේ. ඔය මේ අපේ කැබිනට් ඇමතිවරු නම් කරනකොට මධ්‍යම රජයේ ඉන්න කවුරු හෝ ඒ අදාළ පුද්ගලයෝ ඇත්තටම ජනාධිපති හැබැයි ඒක ඔබතුමීට එහෙම වරදක් කියන්න බෑ මොකද දන්නවද උපදේශ දෙන්නේ අක්කා කෙනෙක් නේ මට දෙතුන් පාරක් මතක් වුණා අක්කා මතක් අක්කා නේද නෑ කාන්තාවක් නේද ඉතින් ඇත්තටම එක එක අක්කලා එක සොයන්න කරන්නේ ඉතින් අක්කලා මේවල එකක් ඉතින් කාන්තායි කියනවා නම්බර වෙන්න කාරණා කොහොම කතා කරන්නේ අර අපි ගරු සභාපතිතුමා මතු කරපුවා අපි අවසන් වලට යන්න ඉස්සෙල්ලා කවුරු හරි එක අපේ මන්ත්‍රීතුමියක් කියන්න පුළුවන් නම් ඇයි අර ගරු සභාපතිතුමා කිව්වාගේ ඔබතුමියට එහෙම තියෙන තත්ත්වය ඇතුළේ හරි ශක්තිමත් නැගිටලා මම හිතන්නේ දැනට සභාවල් වල ඉන්න മന്ത്രിවරියෝ කීතන අපි වුණත් අපේ සභාවේ අපේ ආත්මගරුත්වය තියාගෙන අපි නැගිටලා ඉන්නවා. නමුත් අපිට පේනවා ඇත්තටම වෙනත් පත්වෙච්ච മന്ത്രിවරියෝ ඒගොල්ලෝ වැඩ කරන්නේ තව කෙනෙක් කියන දේ අහලා. තව කෙනෙක් මුදලට තව කෙනෙක් යම් අවස්ථාවකදී මං දැන් ඒ മന്ത്രിවරියට මොන අවශ්‍යතාවය තිබ්බත් එයාට ඒක ඉටු කරගන්න බෑ. එයා තව කෙනෙක් කියන දේ කරන්න ඕනේ. එහෙම වෙන්නේ තමන්ගේ ආර්ථික තත්ත්වයට එක්කගෙන. ඉතින් ඇත්තටම ඒක කෙනෙක් කාරණා අන්තිමට පක්ෂයෙන් ලැබෙන සහයෝගය මොකද පොදුවේ උත්තරයක් දුන්නු මම කියන්නේ මේ තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂයෙන්ද මේ නෑ කමක් නෑ අපිට හොඳට වැඩේ වෙනවා කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ පොදුවේ පක්ෂවලින් මීට වැඩිය සහයෝගයක් ඔබට ලැබෙන්න ඕනද ඔව් ලැබෙන්න ඕන වංකම ලැබෙන්න ඕනේ පක්ෂ වලින් සහයෝගයක් කියන්නේ පක්ෂ අපි පක්ෂයෙන් නියෝජනය කරමින් ඒ සභාවල් වල ඉන්නකොට ඒ සභාවේ වෙන දේවල් අපිට ගිහින් කියන්න කෙනෙක් හැම පක්ෂයකම ඉන්න ඕනේ. මෙන්න මේකයි කියලා. පක්ෂයේ වාර්තාවල් ගෙනල්ලා ඒවා විශ්ලේෂණය කරන්න ඕනේ. එතකොටනේ මේ කාන්තාවන්ට තියෙන මෙච්ච දේවල් කිරිච්ච දේවල් ওই සභාවල් වල ලියවෙනවා. එතන මේවා විශ්ලේෂණය කරලා ඒවා මොන හරි වැරදි තියෙනවා නම් ඒවා තියෙනවනේ ඒවට උපදෙස් දෙන්න ඒ වගේ පොඩි මොන හරි කමිටුවක් හැම පක්ෂයකම තියෙනවා නම් ඒක ඇත්තටම වඩාත් හොඳයි. අපි අවසන් වටේට මම කැමති ඔබතුමීගෙන් පටන් ගන්න බුදුතා මන්ත්‍රීතුමියගෙන් අපි කොහොමද අවසන් ඉතමත් කෙටියෙන් අපි අවසන් කරමු. ඉතින් පණිවිඩයක් කොහොමද රට ලබන්නේ? දැනට මේ තියෙන අකාර්යක්ෂම පාලන තත්ත්වය නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ. ඒ නිසාම අපි නිවැරදි නායකත්වයක් පත් කරගන්න ඕනේ රටට මේ තියෙන තත්ත්වයෙන් මිදෙන්න නම්. අධ්‍යාපන සෞඛ්‍ය ආර්ථික පරිසර සියලුම අංශ වලින් අපි ශක්තිමත් වෙන්න ඕනේ. ශක්තිමත් කරන්න පුළුවන් ප්‍රතිපත්ති හදා ගන්න ඕනේ. ප්‍රතිපත්ති මාලාවක් තියෙන්න ඕනේ. ලංකාවට ඩොලර් ගේන්න පුළුවන් නායකයෙක් පත් කරගන්න ඕනේ. අපි මේ වෙනකම්ම කරේ රැල්ලට ගිහිල්ලා මේ නායකයෝ පත් කරපු එක වැරදි. රට හදලා ඊළඟට පත් වෙන නායකයාට රට අරගෙන යන්න හරි නිවැරදි නායකත්වයක් පත් කරගන්න රටේ ජනතාව දැනුවත් වෙන්න ඕනේ. එතනදී කාන්තාවන්ට විශේෂ කාර්යයක් තියෙන 53% කාන්තාවන් නිසා අපිට කාර්යභාරයක් තියෙනවා ඒ කාන්තාවන් ශක්තිමත් කරන එක. අපි ඒක කරන්න බැඳිලා ඉන්නවා. හොඳයි බොහොමත්ම ස්තුතියි රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුදිතා සෝමරත්න මන්ත්‍රීතුමිය බොහොමත්ම ස්තුතියි. අපි තවත් දවසක හමු වෙලා පුළුවන් නම් කතා කරමු ඉඩ අපි හදාගමු බොහොමත්ම ස්තුතියි අපේ ආරාධනාව පිළිගෙන අපේ සංවාදයට පැමිණියට. බොහොම ස්තුතියි මහත්මයා අපිව සම්බන්ධ කරගත්තා. මම දකින විදිහට ජාත්‍යන්තර සම්බන්ධතා තව ටිකක් ඇති කරගෙන මේ රට තුල ක්‍රියාත්මක කරොත් සංචාරක ව්‍යාපාරය ඒ වගේම අපිට පුළුවන් මේ අපේ රට වටා තියෙන මුහුද නේද ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අපිට ඒ වගේ දේවල් අපි ඉස්සරහට අනුමාන කරා මේවෙන් අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා යම්කිසි ආර්ථික විශේෂඥයින් කැඳවලා සාකච්ඡා කළා. තනි තීරණය නෙමෙයි කෑ ගහන නායකයෙක් නෙවෙයි හැමෝටම අහුම්කම් දෙන නායකයෙක් හිටියොත් අපිට පුළුවන් හොඳට සාකච්ඡා මාර්ගයෙන් මේ තියෙන ගැටලු වලට පිළියමක් ඉස්සරහට හොයාගන්න. මම හිතන්නේ ඒකත් අපේ තියෙන ලොකු ගැටලුවක් අපි වෙන කෙනෙකුට අහුම්කම් නොදී
මම කියන්නේ ඒකත් අපි ප්‍රගුණ කරගෙන මේ රට යම් කිසි කෙනෙක් කියනවා නම් මේ ඉස්සරහට මේ රට මේ විදිහට වෙන්න පුළුවන් කියන දන අපි පොඩ්ඩක් හරි එතන නැවතිලා පොඩ්ඩක් හිතන්න. ඒ නොහිතනකමත් මේ රට අගාධයට යන්න හේතුවක්. ඒකම දැන් අපිට පුළුවන් ඇත්තට මගේ එක යෝජනාවක් මම ඒක තන් කීපෙදි කියලා තියෙනවා. මේ වගා භෝග වගා 10ක් අපි හඳුන්ලා දීලා මේ කෘෂි කර්මාන්තයේ යෝග්‍ය රටක් මේක. මහා නිදානයක් තියෙන රටක් මේ ශ්‍රී ලංකාදීපය. නමුත් ඒක හරියට තේරුම් අරන් නැහැ. ඒතකොට මේ භෝග වගා 10 අපි අපේ කෘෂි කර්මාන්තයට යොදවලා මේකට අතරමැදියෝ අයින් කරන්න ඕන. කෙලින්ම රජය මේක මිලදී අරගෙන ඒ තියෙන ඒවා අපි අපනයනය කරලා අපිට එතනින් ලොකු මුදලක් අපිට රටට ගන්න පුළුවන්. මේවා නොදකින පැති. ඒ නිසා මම කියන්නේ මේ රට මේ යන විදිහට යන්න නොදී ඉස්සරහට මොනවා හරි අපේ ඉන්න මිනිස් අපේ ජනතාවගෙන්ම මේකට උත්තර ගන්න පුළුවන්. අපි අහුම්කන් දීලා මීට වැඩිය ප්ලෑන් එකක් කළමනාකරණයක් හරියට තිබුණා නම් මේ රට මෙච්චර මේ විනාශයට යන්නේ නැහැ. අවිහාර මහදේවිය බිලි වුණා. ඇයි ඒ රට දැක ගන්න? එතකොට අපිට පුළුවන් අපේ ජන නායකයන්ට බිලි වෙන්න කියනවා නෙමෙයි. මේ රට අගාධයට යනවා. දැන්වත් ඉන්න තැනින් දෙපයින් හිට ගන්න. දැන්වත්. එතකොට අපිට අහිමියනේ අපේ දරුවෝ. අපිට ලංකාව නැති වෙන්නේ. අන්නේ පොඩි දුක අපිට තියෙනවා. ඒ නිසා මම මගේ අවසාන වශයෙන් මේ වැඩසටහනට අපව සම්බන්ධ කරාට ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. අපට දෙපයින් හිටගෙන සිනාසෙලා හෙට රට දකින්න ලස්සන ලංකාදීපයක් බිහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් කාන්තා ශක්තිය තවදුරටත් මීට වැඩිය 125 නෙමෙයි. තව පුළුවන් නම් අපිට 10%කින් 20කින් මේ කාන්තා නියෝජනය වැඩි කරගෙන යම් කිසි දෙයක් අපේ තියෙන ශක්තියෙන් යම් කිසි දෙයක් මේ රටට දායාද කරන්න අන්න එතනයි මගේ බලාපොරොත්තුව. ඔබ සියලු දෙනාටම ස්තුතියි. හොඳයි බොහොමත් ස්තුතියි ගම්පහ මහනගර සභාවේ ගම්පහ මහනගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීනි ශිරෝමි ගංගබඩ මහත්මිය මට චූටි අතපසවීමක් වුණා. ඇත්තටම මෙතෙන්ට එන්න මට ගොඩක් අත්වල දුන්නා මගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මගේ ප්‍රධාන ආසන සංවිධායකතුමා ගරු අජිත් බස්නායක මහත්මයා වගේම රසන්ත අලගිවන මහත්මයා ඒගොල්ලෝ හින්දා තමයි අද අපි මෙතන ඉන්නේ. ඒ නිසා මම අවසාන වශයෙන් හරි ඒ දෙපළවත් මම ඊටාම ගෞරවණීයව සිහිපත් කරනවා. බොහොමත්ම ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන සංවාදයට පැමිණියා. ඔබතුමීට කොහොමද මසන්? ඔව් ඇත්තටම මම හිතන විදිහට ගෙදරක් වුණාම ගෙදර ගෘහ කළමනාකරණය කරගෙන හැමදේම කරගෙන ඉන්නේ අම්මා නේද? අපේ ඒ වගේ අපිට පුළුවන් රටක මං හිතන්නේ බැරි වෙයි කියලා කාන්තාවන්ට මේ පාලනය කරන්න. ඔය ඉස්සෙල්ලා හිටියන් ජනාධිපතිනියක් හිටියා, අගමැතිනියක් හිටියා. අපේ රටේ මේ වගේ මේ අගාධයකට වැටුණු වෙලාවක් තිබුණේ නැහනේ. ඉතින් මං හිතනවා ඇත්තටම ඉදිරියට කාන්තාවන්ට මුල් තැන දීලා කාන්තා නියෝජනය තව තවත් වැඩි කරලා අපිට මේ ස්වයංපෝෂිත රටක් හදන්න පුළුවන්. ඒත් එක්කම අපි දැන් වලක වැටිලා වලේ ගැඹුරටම ගිලිලා ඉන්නේ මේ. දැන් ඒ ගිලිලා ඉන්න වෙලාවෙවත් අපිට කාලා බීලා ඉන්නත් ඕනේ. ඒ නිසා මං කාන්තාවන්ටත් පණිවිඩයක් කියන්න කැමතියි. අපි කවුරුවත් දෙනකල් අත දිග අරගෙන බලාගෙන ඉන්න නැතුව අපිට පුළුවන් අර මම මුලින් කිව්වා වගේ අපේ ගේ වටේට තියෙන ඉඩකඩ ඇහිරිලා තියෙනවා නම් ඒ ඉඩකඩේ හරි පොහොර මළු වල හරි කමන්නේ එළවලු ටිකක් ධාන්‍ය ටිකක් මේ අල බතල ටිකක් වවාගෙන තමන්ගේ දරුවන් පෝෂණය කරන්න. මොකද කවුරුත් දිහා බලන් ඉන්න කාලයක් කිසිම කෙනෙක් අපිට මේ පිටුවහලක් වෙන්නේ නැහැ. සෞභාග්‍ය දැක්ම කියලා සෞභාගයක්වත් නැති රටක අපි මේ ඉන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක අපිට ඇත්තටම මේ ඒ දෙමව්පියෝ විදිහට තමයි ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් මේ පවුලක් වගේ තියෙන මේ රටේ දෙමව්පියෝ විදිහට තමයි ඒගොල්ලෝ තෝරගත්තේ 69 ලක්ෂයක්. ඉතින් මේ දෙමව්පියෝ දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙලා මේ අපේ මේ පවුල ගෙන යන විදිහද මේ කන්න නැතුව පාරවල් වල වැටි මැරෙනකොට මේ 69 ලක්ෂය කොච්චර දුක් විඳිනවද? ඒක චුට්ටක්වත් පෙනෙන්නේ නැති දෙමව්පියෝ ටිකක් තමයි අපි මේ තෝරලාපත් කරගෙන තියෙන්නේ. ඒක නිසා ඇත්තටම අපිට ඒගොල්ලෝ ගැන පුදුම කනගාටුවක් තියෙන. මේ වගේ දෙයක් වෙයි කියලා කිසිම කෙනෙක් හිතුවේ නැහැ. මම අර කිව්වා වගේ එනකොට අපි පොඩ්ඩක් නිරීක්ෂණය කරගෙන එනකොට හැම කෙනෙක් ගැනම කතා කරා. මම එන ගමන් බස් එකෙත් කතා කරා හැම කෙනෙක්ම කිසිම කෙනෙක් හොඳයි කියන කෙනෙක් නැහැ. වොෂ්රූම් එකට යන වොෂ්රූම් එක බලාගෙන කාන්තාව අඬනවා. කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා. ඇත්තටම අර පුංචි තලයේ ඉන්න මිනිස්සුන්ට තමයි මේ දුක තේරෙන්නේ. ඒක නිසා මම හිතනවා ඉදිරියට කාන්තා නියෝජනය වැඩි කරලා කාන්තාවන්ට නීති සම්පාදනය කරන තැන් වලටත් කාන්තාව දාලා ඒ වගේ ඒගොල්ලන්ට අර තියෙනවනේ හැඳිමිටේ මොලේ කුවට ඕක හැඳිමිටේ තියෙන මොලේ නෙවෙයි ඕක කියන්නේ. හැන්ද ගන්නව හැම දෙයක්ම බලන්න ගන්න හැන්ද ගෘහණිය. ඒක නිසා ඒක ලොකු බුද්ධියක් තියෙනවා කියන එක තමයි එකෙන් කියවෙන්නේ. ඉතින් මං හිතන්නේ ලොකු දේවල් ටිකක් ගන්න පුළුවන් ගෙදර කළමනාකාරීත්වය හරියට කරගෙන යන්න පුළුවන් නම් මං හිතන්නේ රටකත් ඒ විදිහට කළමනාකාරීත්වය කරලා රට හොඳ තැනකට ගෙනියන්න පුළුවන්. ඒක නිසා අපිට කාන්තා නියෝජනය වැඩි කරන්න කියන එක තමයි
මටත් ඉල්ලන්න තියෙනවා. හොඳයි බොහොමත්ම ස්තුතියි මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සමගි ජනපද වේගයේ මන්ත්‍රිණිය සුධර්මා කුමාරි වන්නායක මහත්මිය අපේ ආරාධනය පිළිගෙන සම්මානිත කරනවා. දැන් අපි 156ක් කාන්තාවනේ ඡන්දේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් එතකොට මට කියන්න තියෙන්නේ ඒ 156 කාන්තාවෝ අර ටකරමට බත් පැකට් එකට අරක්කු බෝතලයට තමන්ගේ ඡන්දේ පාවිච්චි කරන්නේ නැතුව බුද්ධිමත්ව හිතන්න. මේ අපිට ලැබිලා තියෙන අවස්ථාවේ අපි දැන් මේ අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. තමන් ඊළඟට කළ යුත්තේ මොකක්ද කියලා ඡන්දයක් පාවිච්චි කරන වෙලාවට ඒ කාන්තාව ඉදිරිපසට ඇවිල්ලා තමන් හරි විදියට ඡන්දේ පාවිච්චි කරොත් අර දෙන සොච්චමට ඒ තෑගි භෝග වලට යට වෙන්නේ නැතුව හොඳ නායකත්වයක් රට තුල පත් කරගන්න ඕනේ. මම හිතනවා දැන් අද ජාත්‍යන්තර වශයෙන් ජය ගන්න පුළුවන් නායකයෙක් ඇත්තටම අපි අපේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා. එතුමා මේ වෙනකොට මේ ලංකාවේ ඉන්න අස්සම් මූලක් ගාන ඉන්න පොඩි කෙනාගේ ඉඳලා අපෝ රනිල් මහත්තයා හිටියනම් අපි කාලා ඉන්නවා කියන කතාව කියනවා. ඒක ඉතින් අපිට උනත් දැනෙන දෙයක්. ඉතින් ඇත්තම මම කියන්නේ ඒ වගේ ජාත්‍යන්තර ජය ගන්න පුළුවන් කවුරු හරි නායකයෙක් මෙතන දෙන්න ඕනි. දැන් ඉන්න නායකයින්ට වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ පවුල් හදන එක විතරයි. ගත්තොත් පවුලේ බැඳපු දරුවන්ගේ නෑදෑයෝ දෙමව්පියෝ සියලු දෙනා ඉන්න තමන්ගේ අමාත්‍යාංශ තියෙනවා නම් ඒ අමාත්‍යාංශවල තියෙන ආයතනවල ප්‍රධානින් වෙන්නේ මේ පවුල් වල අය. ඉතින් ඔන්න ඕක හින්දා තමයි ඒවා දැන් ගත්තොත් ලාභ ලැබපු ආයතන අද වෙනකොට පාඩුයි කියනවා. ඉතින් අපි කවදාකවත් විදුලි බල මණ්ඩලයේ පාඩු වෙනවා කියලා අහලා තියෙනවා. මොකද අපි කවුරුවක්වත් විදුලිය ණයට ගන්න නෑනේ. අපි ණයට ගන්න නෑ. කණිජ තෙල් අපි ණයට ගහනවද නෑ? අපි සල්ලි දීලා ගන්න. එතකොට ඕවා පාඩු වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැනේ අපිට. ඉතින් ඒවට හේතුව තමන්ගේ පවුල් සංවර්ධනය කරන එක. ගුවන් සේවාව අපි ගුවන් සේවා මම ඒක මේ නොකිය හිටියේ ගුවන් සේවා අපි දන්න කාලෙක ඉඳලා කටනාසනෙමයි තියෙන්නේ එයාපෝට් එක. අපි දන්න කාලෙක ඉඳලා කිසිම පාඩුවක් නැති දුවපු ආයතනනේ ඕවා. ලක්ෂ ගණන් කෝටි ගණන් ආදායම් තිරචාත වෙනකොට වෙලා තියෙන්නේ මොකද කියලා ඇත්තටම අපිට හොයා ගන්න බෑ. ඒ තත්ත්වෙන් මිදෙන්න හොඳ දක්ෂතා තියෙන තමන්ගේ කොට්ටාසවල ඉදිරිපත් වෙන මොන කවුරු ඉදිරිපත් වුණත් දක්ෂතාවය නැත්තම් කෙනාට ඡන්දේ පාවිච්චි කිරීමෙන් වළකින්න කියලා තියෙන මම නියෝජනය කරන්නේ රද්දොළුගම කොට්ටාසේ. මට එක දෙයක් කියනවා කියන්නේ රද්දොළුගම මේ කියන ඉඩ කඩ නැහැ. පර්චස් 4-5 ගෙවල් තියෙන්නේ. තට්ටු වලට ගහලා තියෙන්නේ. ඒ අයට අද එළියට බහැලා ලිපක් පත්තු කරගන්න බෑ. ගෑස් සිලින්ඩරයක් ගන්න නැහැ. ගෑස් සිලින්ඩරේ ගත්තොත් ගෑස් ටික ගෙනහිල්ලා බෙදනවා. බෙදන කෙනා වෙන තැනකට බා ගන්නවා. බාගෙන එයා තව කීයක් හරි ගත්තු දෙන්න පුළුවන් කෙනාට තමයි ගිහිල්ලා ගෑස් ඩිලිවර් කරන්නේ. ඉතින් අද ওই වගේ තත්ත්වයක් තියෙන්නේ. ලිපක් පත්තු කරන්න ඉඩ නැහැ. ඉතින් කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නේ? මේ මිනිස්සු එදිනෙදා දන්න අපි පවුල් තියනවා ඉතින් ටික හදලා නැත්තම් මොනවා හරි හදලා ළමයින්ගේ එදිනෙද. ඉතින් අද මේ තත්ත්වෙන් මිදෙන්න මේ මිනිස්සුන්ට විදියක් නැහැ. ඒ සියලු දෙනා ඒක රාශි වෙලා තිනවා මේ වෙනකොට අපි රැල්ලට ගියා. ප්‍රාදේශීය සභාව රැල්ලට ගියේ. පොල් පිටක් තිබ්බනම් පොල් පිටක් ප්‍රාදේශීය සභාවට ගියා. ඉතින් අද ඒ තත්ත්වෙන් මිදිලා ඒ කියන්නේ අපේ ඇත්තටම ඡන්දදායකව පොඩ්ඩක් මේ හිතන්න ඕනේ. හිතලා ඒ Tamanට සුදුසු නායකයව පත් කරගෙන අපේ රට අපිට ඉන්න පුළුවන් අපේ දරුවන්ට ඉන්න පුළුවන් දේශයක් හැටියට පත් කරන්න අවස්ථාව සලසලා දෙන්න ඔබතුමාලාට ලොකු වගකීමක් තියෙනවා. කාන්තාවෝ ගෙනල්ලා මේ වගේ කාන්තාවන් තුලින්ම දැනගන්න පුළුවන් මේ රටේ දැවෙන ප්‍රශ්න මොනවද කියලා. අපි අපේ සභාපතිතුමාට නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා. මේ කාන්තාවන් ගෙනල්ලා කාන්තාවන්ගේ අඩුපාඩු රටේ සංවර්ධනයට කොහොමද දායකත්වය දෙන්නේ කියලා සාකච්ඡා කරමු. එකම අපේ අධ්‍යක්ෂකතුමා මහරගම එක්සත් ජාතික පක්ෂ සංවිධායකතුමා සුදත් ජයසුන්දර මැතිතුමා එතුමාටත් ස්තුතියි. ඒකම මෙතන නොහිටියත් මගේ නාගරික මන්ත්‍රීතුමිය එක්සත් ජාතික පක්ෂයේ රේණුකා සේනාරත්න මහත්මිය විශ්වවිද්‍යාලයේ විශාකා සූරිය බණ්ඩාර අංශාධිපතිනිය දේශපාලන අංශයේ ඒකම අපේ පළාත් පාලන සංසදයේ විධායක අධ්‍යක්ෂිකා හේමන්ති ගුණසේකර මැතිණිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. හොඳයි ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. කම්පා දිස්ත්‍රික්කයේ කටාන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි කුමාරි වනික සුන්දර මහත්මිය බොහොම ස්තුතියි. එබනම්
සභාපති අධ්‍යක්ෂකවරණි වැඩි වෙලාවකුත් නෑ අප කොහොමද හොඳ අවසානයක්. දැන් මම දැන් හොඳ ප්‍රවේශයක් ගත්තා. අද අරමුවක් තමයි ගත්තේ මේ ඔබ හතර දෙනාගෙන්. ඉතින් මම හිතන්නේ එකෙන් සෑහෙන ලොකු හයියක් ඒ කියන්නේ. ලොකු ප්‍රෙෂර් එකකින් ආවේ මෙතන. මම දන්නවා ප්‍රෙෂර් එකකින් ආවා කියලා. මම මේක ගණන් ගන්න එපා. මේ ප්‍රෙෂර් ගන්න. තමුන්ට ඒ තියෙනවා හැකියාව තියෙනවා. අපි දන්නවා සුසුතන කියන එක. දැන් මෙතන ඒ කාන්තාවන්ගේ අයිතිය සහ වුන් කොහොමද මේ බල ගැන්වීම කියන එක ගැන කතා කරා. හැබැයි අක්කලා පස්සෙන් ගියොත් එහෙමනම් අපිට වැඩේ වෙනවා. හරි. ඉතින් ඒකාන්ත ඥානාන්විතව කරන්න ඕනේ. එතනට ඔබින විඥානයක් තියෙනවා. මම එතනත් අධ්‍යාපනයේ මිත්‍යාවට එරෙහිව කොහොමද අපි විද්‍යාව ඇතුළේ ඉස්සරහට යන්නේ කියලා. මම කාන්තාවන් තමයි කරන්නත් ඕනේ. කාන්තාවන් තමයි කරන්න ඕනේ. කලද? මොකද හුඟක් ඒවා තියෙන ඔකට අමතර අපි ගතොත් කර්මා මේ ආයතන වල තියෙන එක එක දේවල් අපිට අද කතා කරන්න බැරි වුණා. මොකද අපි ඔක්කොම බොහොම සැපෙන්නේ ඉන්නේ. සැපද කියලා අහන්නේ. සැපද? ජාමිකවත්. දැන් මේ වගේ තත්ත්වයක් තමයි කියලා තමයි මට අවසන් කරන්න වෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයකින් මිදෙන්න නම් සැප ගන්න නෙමෙයි වැඩ කරන්න ඕනේ. සැපද කිය ඉන්න පුළුවන්. ඊට පස්සේ රට අගාධයට යනකම් ඉතින් අපි සැපෙන් තමයි ඉන්නේ. ඉතින් මේ තුමෙන්ලා ඒක ලොකු හයියක් වුණා අපිට. මං හිතන්නේ තව ඉදිරියටත් ඒක අපිට සැප ගන්න මේ අය උදව් කරයි කියලා අපි හිතනවා. සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු. ඒ වෙනුවෙන් තමයි මේ අය කැපෙලායි. අර ලොකු කයිවාරුකාරයෝ ටික නෙමෙයි දැන් ඒගොල්ලෝ කොහේ යනවද කියලාත් අපි දන්නේ. දිනවා ෆ්ලයිට් ආවා ෆ්ලයිට් ගියා. අන්න රටින් පනිනවා රටේ ඉන්නවා එක එක කතන්දර අද දුවෙත් මං ආයෙ හිටියා. ඒගොල්ලෝ අපිට අදාළ ඇත්තෙම නැහැ. මොකද රට කාලානේ තියෙන්නේ දැන්ට. හැබැයි මේ තුමෙන්ලා වගේ කාන්තාවන් එතනට ඒ පුහුණුවක් ඇතිය එන්න ඕනේ කියන එක තමයි මම නම් කියන්නේ. හොඳයි බොහොම. අර මේ තුමේ තවත් හොඳ එකක් කිව්වා. ඕක අපේ ඇල්ලේ ගුණවංශ නායක සෝනසෙත් මාත් එක්ක හිටියා. අර කාල් මිටක් අරන් වෙන් කරන කතාව ඉදිරිය ඒ දැක්ම මේ තුමෙන්ට අද කතා කරා. උන්වහන්සේත් මාත් එක්ක ගිහින් එහෙම තමයි අපි අම්මලා මෙහෙම කටයුතු කරේ කියලා. හරිද? ඒකවත් නැති කට්ටියකට පුළුවන් ද රටක් ගෙනියන්න කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මොකද අපි දකින්නේ අඳුරෙන් එළියට එීමක් අපි දකින්නේ නැහැ කොහෙවත්. මේ දැක්ම තිබ්බනම් මෙහෙම වැටෙන්නේ නැහැ රටක්. බොහොසුක අධ්‍යක්ෂකතුමනි සවෝත් අපි කොහොමද ඉවරලා. කියන්නේ නැතරයි. අපිට ඉතින් දැක්ම තියනවා නම් එන්න පුළුවන්. ඉතින් දැන් මොලේ පාවිච්චි කළා වැඩ කරන්න ඕනේ. මොනවා වෙන්නේ? දකින්නේම නැහැ නේ සභාවතුමා. එළියක් දකින්නේම නැහැ. ඉතින් ඒක හන්දර තමයි දැන් පාලන මිලක් නැති එක හරි ප්‍රශ්නයක් වෙලා දැන්. පාලන මිලක් නැති එක තමයි. දැන් ඉස්සෙල්ලාම කිය IMF එකට යනකොට පාලන මිල නැති කරයි කියලා. IMF එකට යන්නේ ඉස්සෙල්ලාම පාලන මිල නැති කරා. දැන් පාන් රාත්තර මුදලාලි නෝනාවිල්ලා 110 කියන මුදලාලි ඇවිල්ලා 130යි කියන. 130යි. දෙන්න ගිය ඇතුලේ රණ්ඩු වෙනවා. ඇයි ඔය අඩියෙන් කිව්වේ ඇයි වෙයි. අන්තික ඒ පාන්ගෙඩි ගුණාත්මක භාවය ඇත්තටම කාටවත් ගන්න බෑ. ගුණාත්මක භාවය තියෙන ඒකත් හොඳයි. ඒකත් නැහැ. ඒකත් නැහැ. දැන් නම් පාන් ගැන හිතන්න ඒ ලක්ෂපතිය තමයි පාන් ගන්න. පාන් කියන්න බැරුව ඉන්නේ නේ. හොඳයි එහෙමනම් බොහොමත්ම ස්ත්‍රී මගේ සභාපතිතුමාට අධ්‍යක්ෂකවර විශේෂයෙන්ම ඔබතුමීලාට මේ හරි ලස්සනයි මේ සාකච්ඡාව හරි විචිත්‍රයි මේ සාකච්ඡාව බොහොමත්ම සුපේ මේ කතා කරපුවා පුළුවන් තරම් නේ ගෙදර ගමේ විශේෂයෙන් සභාවේ ප්‍රාර්ථනා කරන පාර්ලිමේන්තුවට ගිහිල්ලානේ මේ දේවල් ටිකේ තමන්ගේ ඇත්ත අරමුණු ටික ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙන කියලා පුළුවන් නම් පක්ෂ ભેදකින් තොරවනේ කාන්තා පක්ෂයේ දැන් පක්ෂ අපි ඉතින් මේ එකම පක්ෂයක් තමයි නියෝජනය කරේ දැනට වසර කීපයක් උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිරියන්නේ ඒකම ආණ්ඩුවේ අපි කිසි ගැටලුවක් නෑ අපිටත් ඕනේ කොහොමද මේ රට හොඳ තත්ත්වයක ඒ ගැටලුවත් හොයාගන්න ඕනේ මොකද උනේ කියලා හොඳයි නැවතත් බොහොමත්ම ස්තුතියි අදට අපි සමුගන්නවා හෙට රට යන අතින් විශ්වාස කරන අද බලන්න බැරි වුණත් නැවත විකාශය හරි බලන්න පුළුවන් වෙයි කියලා ඉරිදා 11 මාරට අපි නැවතත් මෙවැනිම සංවාදයකින් ඉතා ඉක්මනින් නැවත හමු වෙමු කොහොම හරි ඉතින් අපි ජීවත් වෙමු හැබැයි අර කිව්වා වගේ පාලකයන්ට තේරෙන්නේ නැත්නම් වැටුණු වලින් අපි හරි ගොඩ එන්න ඕන දැන් වැටුණාම මොලේ පොඩ්ඩක් හෙල්ලිලා හරි තැනට අපිට එන්න පුළුවන් නම් මේ රට ගොඩ ගන්න පුළුවන් වෙවි අපි කොහොම වුණත් අඩුම ගානේ අපේ දරු පරම්පරාව වෙනුවෙන් හරි බොහොම ස්තුතියි අපේ සංවාදයේ සමගින් එකතු වුණාට. බොහොම ස්තුතියි.